හොඳයි අපි මේ පහුගිය දිනයක ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය කියන මාතෘකාව සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙනවා. ඒකෙදී ආපදා කළමනාකරණය කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණයේ ආරම්භය මේ ආදී කරුණු කාරණා කීපයක් කතා කරලා ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටුවීම ඊළඟට සර්වපාක්ෂික නියෝජිතයන් 20 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නිර්මාණය කරලා ඒ යටතේ ගත ක්‍රියාමාර්ග මේ ආදී දේවල් අපි කතා බහ කරලා තියෙනවා. එතකොට අද දවසේ අපි මෙතනින් කතා බහ කරනවා ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණයේ සම්බන්ධ ක්‍රියාවලිය. නැත්නම් ආපදා කළමනාකරණ චක්‍රයට අදාළ අවස්ථා ටික කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඊට කලින් අපේ මාතෘකාවේ අපි කතා කරලා නවත්තලා තියෙනවා ලංකාවේ ආපදා කළමනාකරණයේ සම්බන්ධයෙන් නීතිමය රාමුව තුළ නැත්නම් නෛතික පසුබිම තුළ ගත්ත ඉතා වැදගත් තීන්දුව කීපයක් පිළිබඳව අවසානයේ අපි නෝට් එකේ සටහන් කරගෙන තියෙනවා. එයින් පස්සේ අපිට ඔතෙන්දී සඳහන් කරන්න වෙනවා අපි දන්නවා මධ්‍යම රජය මැදිහත් වෙලා තමයි මේ ආපදා කළමනාකරණයට අවශ්‍ය කරන මූලික කටයුතු ටික සිදු කරන්නේ. ඒ හැරුණාම මේගොල්ලෝ තනියෙන් මේ වැඩේ කරන්න මේගොල්ලන්ට බෑනේ. මේගොල්ලෝ මේක කරන්නේ පළාත් පාලන ආයතන සම්බන්ධ කරගෙන රජයේ ආයතන සම්බන්ධ කරගෙන ඒ වගේ සමෝදානික එකතුවක ඉඳලා තමයි මේ ලංකාවේ සිද්ධ වෙන විවිධ ආපදා කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු දියත් කිරීම කරන්නේ. අන්න එතකොට අපිට මෙතෙන්දී ලංකාවේ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ඍජුව මැදිහත් වෙන රාජ්‍ය ආයතන කීපයක් සහ ඔවුන්ගේ කාර්යයන් පිළිබඳව අපිට මෙතෙන්දී කතා බහ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම ඔයගොල්ලන්ට මේ ආයතන කීපයක කාර්යභාරය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා ආපදා කළමනාකරණ චක්‍රයට යන්නම්. ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා මම ඔයාලට ඒක බලන්න ෂෙයා කරන්නම්. හොඳයි ඔයාලට පේනවා ඇති මේ ආපදා කළමනාකරණයේදී ආයතනික කාර්යභාරය කියන එක යටතේ මේකට මධ්‍යම රජය සම්බන්ධ කරගෙන ඉන්න රාජ්‍ය ආයතන සහ පළාත් පාලන ආයතන මොනවද කියලා මෙතෙන්දී කීපයක් සම්බන්ධ වෙලා දක්වලා තියෙනවා. බලන්න ඒකෙදී පළවෙනි කෙනා තමයි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය. අපේ රටේ තියෙන වැදගත් ආපදා සම්බන්ධ තීන්දුව తీරන ගැනීමේදී ඒ වගේම ආපදා කළමනාකරණය කිරීමේ කාර්යයේදී භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කියන ආයතනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මෙතනදී බලන්නකෝ ඛනිජ ද්‍රව්‍ය කැණීම සඳහා අවසරපත් ලබා දීම. ඔයාලා දන්නවා අපේ රටේ ආකර කර්මාන්තයේ කටයුතු සිද්ධ වෙනවා. මැණික් පතල් කැණීම, මිනිරම් කැණීම වගේ දේවල් ප්‍රධාන වශයෙන් කරනවා. එතකොට මේ මගින් රටේ ආර්ථිකයට යම් දායකත්වයක් ආදායමක් ලැබෙනවා වගේම තමයි මේ ආපදා කළමනාකරණ ආපදා ඇතිවීම සම්බන්ධයෙන් මේ කියන කාර්යයන් මගින් යම් දායකත්වයක් ලැබෙනවා. ඒ කියන්නේ බෑවුම් කලාපවල මේ ආකාර කාර්මික කටයුතු කරනවා නම් සමහරලාට බෑවුම් අස්ථාවර කරන්න එක හේතු වෙනවා. ඒ අස්ථාවර බෑවුම් පස්සේ කාලෙකදී නායාමී විභවතාවක් ඇතිකරන්න මේ කටයුත්ත හේතු වෙන්න පුළුවන්. මේ වගේ කාරණා එතන තියෙනවා. එතකොට මේ ඛනිජ ද්‍රව්‍ය කැණීම සඳහා අවසර ලබා දීමේ බලය පැවරලා තියෙන්නේ භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය. ඒගොල්ලෝ මේ කාර්ය විධිමත් ආකාරයට අධීක්ෂණය කරලා නියාමනය කරලා අවශ්‍ය තැන්වලදී අදාළ කාර්ය කරගෙන යාම සඳහා අවශ්‍ය කරන නිසි අවසරපත්‍ර ලබා දීම කරනවා. ඒ හැරෙනකොට ජාත්‍යන්තර සහ කලාපීය වශයෙන් ස්ථාපනය කරලා තියෙන භූමිකම්පා පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් සංවිධාන. එහෙම නැත්නම් මේ ආයතන, එහෙම නැත්නම් මේ ස්ථාන සමග සම්බන්ධ වෙලා තොරතුරු ලබාගෙන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය සක්‍රිය කරගන්න සම්බන්ධතාවක් මේගොල්ලෝ ඇති කරගෙන තියෙනවා. එතකොට අපේ රටේ ආපදා කළමනාකරණය කරන්න මේගොල්ලෝ දෙපැත්තකින් දායක වෙන බව පේනවා. එකක් තමයි ආපදාවන්ට හේතු වන නැත්නම් ආපදා ඇති කිරීම කෙරෙහි බලපාන මානව ක්‍රියාකාරකමක් වන ඛනිජ ද්‍රව්‍ය කැණීම සඳහා අවශ්‍ය කරන විධිමත් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය මෙයාලා අතින් කෙරෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කාර්යය තමයි අපි කිව්වේ භූමිකම්පා සම්බන්ධ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය සමග සම්බන්ධ වෙලා කටයුතු කරනවා කියන කාරණේ. හොඳයි. දෙවෙනි ආයතනය තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. අපිට නිතරම මෙයාලගෙන් දැනුවත් කිරීම වෙනවා මේ අපේ රටේ තියෙන කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් ඊහා සම්බන්ධ ඇතිවන අනිකුත් ආපදා තත්ත්ව සම්බන්ධයෙන්. ඔයගොල්ලන්ට හැමදාම නිවුස් බලනවා නම් අවසානයේ අපිට පේනවා කාලගුණ අනාවැකියක් ඉදිරි පැය 24 සඳහා මේගොල්ලෝ නිකුත් කරනවා. ඒ වගේම තමයි මේ ආයතනයේ කටයුතු නැත්නම් මේගොල්ලන්ගේ වගකීම පැය 24 සේවාව. නේද? 24 පැය සේවාවක් විදිහට තමයි මේගොල්ලෝ මේක පවත්වාගෙන යන්නේ. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? අපේ රට වටා තියෙන වායුගෝලීය කලාපය තුළ නැත්නම් කාලගුණික තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසු වෙලා ඒවා සම්බන්ධයෙන් යම් වෙනස්කම් සිද්ධ වෙනවා නම් ඒවා හොඳින් නිරීක්ෂණය කරලා ඒ සඳහා තාක්ෂණික මෙවලම් භාවිත කරලා
විධිමත්ව මේ කාලගුණික තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා යම් කිසි ආපදා තත්ත්වයක් ඇති කරන්න පුළුවන් කාලගුණික තත්ත්වයක් පරිසරය තුළ නිර්මාණය වෙනවා නම් ඒ පිළිබඳව හොයලා බලලා කරුණු දත්ත එකතු කරලා ඒ ආපදාවෙන් කොයි වගේ ප්‍රදේශයකට බලපෑම් වෙනවද? මේකෙන් අවධානමට ලක් වෙන ප්‍රජාව කවුද? ඊළඟට ආපදාවේ තත්ත්වය මොන වගේ එකක්ද? ඒක බරපතල හානිය ඇති කරන එකක්ද? එහෙම නැත්නම් මධ්‍යස්ථ මට්ටමේ එකක්ද? එහෙම නැත්නම් ආපදාව හානි අවම එකක්ද කියන එක ඒගොල්ලෝ තීරණය කරලා අනතුරු ඇඟවීම සංඥා නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණොත් මෙයාලා අදාළ ප්‍රජාවට නැත්නම් පොදු මහ ජනතාවට ඒ අනතුරු සම්බන්ධයෙන් කල් තියා අනතුරු ඇඟවීම නිකුත් කිරීම කරනවා. ඒතකොට බලන්න විතර කියනවා සුලි කුණාටු ගැන, සුනාමි ගැන, මුහුද ගොඩ ගැලීම ආදී ස්වභාවික උපද්‍රව පිළිබඳ ඉක්මනින් තොරතුරු ලබා ගැනීම කරනවා කියන කාරණා. ඉතින් මේගොල්ලෝ චන්ද්‍රිකා තාක්ෂණය වගේ දේවල් භාවිතා කරනවා කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා. ඒ වර්ගන විශ්ලේෂණය කළා තමයි අපිට අවශ්‍ය නම් ජීවිත හානි, දේපල හානි වළක්වා ගන්න අවශ්‍ය කරන අනතුරු වෙඟවීමේ සංඥා නිකුත් කිරීමේ කටයුත්ත මේගොල්ලෝ කරන්නේ. එතකොට ඔන්න අපේ රටේ ආපදාවක් කළමනාකරණය කරන්න තියෙන රාජ්‍ය ආයතන අතර අපි ආයතන දෙකක කාර්යභාරය ගැන කතා බහ කළා. භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 3-4 ආයතන දෙක ගැන සඳහන් කරලා තියෙනවා මේ ස්ලයිඩ් එකේ. තුන්වෙනි එක තමයි ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය. ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය මගින් කෙරෙන කාර්යයන් ටික ගැන සඳහනක් තියෙනවා මේකෙදි. ඔයාලට පේනවා ඇති. රට වටා ඇති මුහුදු මට්ටම් මාපාංක පිළිබඳව සුපරීක්ෂාකාරී වීම මේගොල්ලෝ කරන දෙයක්. ඒ කියන්නේ දිවයින වටා තියෙන මුහුදු මට්ටමේ සිදුවන වෙනස් වීම් නිරීක්ෂණය කිරීම සහ මාපාංක පිටවල. ඒතකොට මේ මාපාංක වල සටහන් වන ජලතලයේ මට්ටම් නිතර නිරීක්ෂණය කිරීම කරනවා. ඒ හරහා යම් තැනක මේ අනවශ්‍ය විදිහට මේ සමුද්‍ර තලයේ විපර්යාසයක් වෙනසක් සිද්ධ වෙනවා නම් ඒ ගැන සුපරීක්ෂාකාරී වීම මේගොල්ලෝ සතු කාර්යභාරය. ඊට පස්සේ මුහුදු කුණාටු ඇතිවීම නේද? දැන් ඊයේ දවසේ ඔයගොල්ලන්ට අහන්න දකින්න ලැබෙන්නේ නැති ගාල්ල ඊළඟට මාතර වගේ ප්‍රදේශවල සමහර තැන්වල මුහුදු රළ ගොඩබිමට කඩාගෙන වැදිලා තිබුණා නේද? මුහුදු රළ ගොඩබිමට කඩාගෙන වැදිලා තිබුණා. ඒ කුණාටු තත්ත්වයන් වලදී මේ සමුද්‍ර තලයේ කිසියම් විපර්යාසයක් සිද්ධ වෙනවද? වෙනසක් සිද්ධ වෙනවද? ඒක සියුම්ම නිරීක්ෂණය කරලා එහෙම වෙනසක් සිද්ධ වෙනවා නම් අවශ්‍ය අනතුරු වෙන්වීම දීවරයිට වෙන්න පුළුවන්. පෙරලා අසන්නේ ගැවසෙන මිනිසුන්ට වෙන්න පුළුවන්. අදාළ අනතුරු වැඟවීම් නිකුත් කිරීම මේගොල්ලෝ අතින් කෙරෙන කාර්යයක්. එතකොට එහෙම කරලා අනතුරු වැඟවීම් නිකුත් කළා ඒ මිනිස්සු ටික දැනුවත් කළා ඒගොල්ලන්ගේ කටයුතු පාලනය කළා මේ ආපදාවෙන් සිද්ධ වෙන්න පුළුවන් හානි කළමනාකරණය කිරීම සඳහා මේ ආයතනය ඍජු මැදිහත් වීමක් ලබා දීලා තියෙනවා. ඊළඟට බලන්න ඊළඟ ආයතනය තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එතකොට අර ජාතික ජල සම්පත් පර්යේෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඊළඟට කලින් කතා කරපු භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වගේ ඒ ආයතන ඉහළ මට්ටමේ තීන්දුව తీරන ගනු ලැබුවට අපිට දන්නවා ආපදාවක් කළමනාකරණය කිරීමේදී එහෙම නැත්නම් හානි අවම කිරීමට කටයුතු කිරීමේදී ප්‍රජාව සමග මිනිස්සු සමග සමීප සම්බන්ධයක් ඇතුව කටයුතු කරන ආයතනයක් තමයි මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ. නේද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ. එතකොට මේගොල්ලෝ තමයි ජනතාවත් එක්ක සමීපව සම්බන්ධ වෙලා මේ අපදාව කළමනාකරණය කිරීමේදී යොහුසුලුව කටයුතු කරන්නේ. මොනවද මේගොල්ලෝ කරන්නේ? එකක් තමයි අවදානම් ප්‍රදේශ සම්බන්ධයෙන් කිසියම් අනතුරු වැඟවීමක් අර භූ විද්‍යා හා පතල් ගැනීම කාර්යාංශය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලගුණ විද්‍යාවකින් වෙන්න පුළුවන්. දුන්න වෝනින් එකකට මේ ප්‍රතිචාර දක්වමින් අවදානම් සහගත ප්‍රදේශවල මිනිස්සු ඉන්නවා නම් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කරන විධි විධාන ක්‍රියාත්මක කිරීම කරන්නේ මේගොල්ලෝ. ඊළඟ අනතුරට ආපදාව සක්‍රිය වෙන අවස්ථාවේදී අනතුරටපත් වෙලා ජීවිත බේරගන්න දඟලන මිනිස්සු ඉන්නවා නම් අන්න ඒගොල්ලන් බේරා ගැනීම සඳහා අවශ්‍ය කරන මෙහෙයුම් කටයුතු කිරීමත් මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා කෙරෙනවා. ඔයාලා දන්නවා එතන ආපදා කළමනාකරණ කමිටු පිහිටුවලා ඊළඟ ආපදා කළමනාකරණය සඳහා සම්පත් පදනමක් ඇති කරගෙන තිබිලා ඒවා ප්‍රයෝජනට අරගෙන මේ දේවල් මේගොල්ලෝ යථා ලෝකයේ තුල සැබෑ ලෝකයේ තුල ප්‍රාදේශීය මට්ටම තුල මේගොල්ලෝ මේවා ක්‍රියාත්මක කිරීම කරනවා. ඊළඟට බලන්න මේ මුදා ගැනීම කළාට පස්සේ අවදානම් සහගත කණ්ඩායම් අවදානමට ලක් වුණාට පස්සේ ඒගොල්ලෝ බේරගත්තාම මේගොල්ලෝ සහන කඳවුරු වලට ගෙන යාම නේද? ඊළඟට මේ සහන කඳවුරු වලට ගෙනලා මේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කිරීම, ආහාර පාන, පිසු ආහාර පාන ලබා දීම, පානීය ජලය පවා ලබා දෙනවා නේද? ඊට පස්සේ මේ කඳවුරු වල තියෙන සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මේ පශ්චාත් ආපදා තත්ත්වයේ තුල ඇති වෙන්න පුළුවන්
සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරීම සඳහා සෞඛ්‍ය හා සුබ සාධන වැඩසටහන් මේ පරිසරය තුළ ක්‍රියාත්මක කිරීම වගේ දේවලුත් මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අර අපි කලින් කතා කරපු අපේ රටේ ආපදාවක් කළමනාකරණය කිරීම සඳහා සම්බන්ධ වන අර ඉහත කියපු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනගලා ප්‍රජාවට ප්‍රශස්තම සේවයක් සැපයීම සඳහා අවශ්‍ය කරන මූලික කටයුත්ත කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඒතකොට අපිට පැහැදිලි වෙනවා මේ බිම් මට්ටමේ වැඩ කටයුතු වලින් වැඩි කොටසක් පැවරලා තියෙන්නේ ගමේ මිනිස්සුන්ට හිතවත් නැත්නම් සමීප මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන ආයතනය තමයි වැදගත් වෙලා තියෙන්නේ. හොඳයි. එතකොට එහෙනම් ඔන්න අපිට පැහැදිලි වුණා අපේ රටේ ආපදා කළමනාකරණය කිරීමේ කාර්ය තනි මධ්‍යම රජය යටතේ පවතින තනි ආයතනයකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න බෑ. ඒ නිසා මේකට අපිට පේනවා පළාත් පාලන ආයතන වලට යටත් එහෙම නැත්නම් රජයටම අයිති රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ගේ සේවාවන් ලබාගෙන මේක සමෝදානික ක්‍රියාවලියක් විදිහට හැමදෙනාම එකතු වෙලා කරන ක්‍රියාවලියක් විදිහට මේක ක්‍රියාත්මක වෙන බව අපිට දැන් පැහැදිලියි. නේද? අපේ රටේ ආපදා කළමනාකරන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එතකොට ආයතන ගණනාවක දායකත්වයේ තුල කියන එක මතක් වෙන්න ඕනි. සමහරට ඔබෙන් විභාග ප්‍රශ්න පත්‍රය අහන්නත් පුළුවන්. ලංකාවේ ආපදා කළමනාකරණයට සම්බන්ධ වෙන ඍජුව සම්බන්ධ වෙන ආයතන මොනවද කියලා. අන්නේ වෙලාවට ඔයාලට මතක් වෙන්න ඕනේ මේ දැන් කතා කරපු ආයතන ටික. ඒ වගේම මේවා තියෙන කාර්යභාරය. ඒගොල්ලන්ට පැවරලා තියෙන රාජකාරිය මොකක්ද කියන එක මේ දල අවබෝධයක් වට මතකෙ තියෙන්න වෙනවා. හොඳයි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මෙන්න අපේ රටේ සහ පොදුවේ අපි ආපදා කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය ප්‍රධාන අවස්ථා හතරකට යටත් කරලා තියෙනවා. බලන්නකො අවස්ථා හතර චක්‍රීය ක්‍රියාවලිය. ඒ කියන්නේ මේක ආපදා කළමනාකරන චක්‍රය කියන්නේ ආපදාවක් ඇතිවීම අපිට වළක්වන්න බෑ කොච්චර දියුණු තාක්ෂණයක් මිනිස්සු ළඟ තිබුණා. මිනිස්සුන්ට වඩා ස්වභාවික පරිසරය ප්‍රබලයි. ඒ වෙලාවට ඒගොල්ලෝ ස්වභාවික පරිසරය තුල අදාළ සංසිද්ධිය ඇති කරනවා හට ගන්නවා. එතකොට අපිට පුළුවන්කම ලැබෙන්නේ ඒ ආපදාව ඇතිවීම වළක්වාලීම නෙමෙයි. ඒ ආපදාව අපිට බලපාලා ඒ ස්වභාවික උපද්‍රවය අපිට බලපාලා ආපදාවක් බවට පත්වන එකේ ප්‍රමාණය අඩු කිරීමට මිනිස්සුන්ට මැදිහත් වෙන්න පුළුවන්. ඒ සඳහා තියෙන හොඳම ක්‍රමය තමයි මේ ආපදා කළමනාකරන ක්‍රියාවලිය. නැත්නම් ආපදා කළමනාකරන චක්‍රයට යටත් ක්‍රියාත්මක වීම. ඒතර බලන්න මේකේ අවස්ථා හතර තමයි පූර්ව සූදානම් වීම, ප්‍රතිචාර දැක්වීමේ අවස්ථා, යථා තත්ත්වයටපත් වීම සහ හානියවම කිරීම කියන අවස්ථා හතරක් යටතේ තමයි මේ ක්‍රියාවලිය සංවිධානය වෙලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා මේ පූර්ව සූදානම් මේක චක්‍රයක් නිසා කොහෙන් පටන් ගත්තත් ගැටලුවක් නැහැ. මම මේ පූර්ව සූදානමින් පටන් ගන්නවා. පූර්ව සූදානම කියලා කියන්නේ ආපදාව වෙලා නැහැ තාම. ආපදාව ඇවිල්ලා නැහැ. ස්වභාවික උපද්‍රවය සිද්ධ වෙලා නැහැ. එතකොට මේ ආපදාව හෝ ස්වභාවික උපද්‍රවයේ ඉදිරියේදී මේ අපි ජීවත් වෙන ප්‍රදේශයේ සිද්ධ වෙයි කියන විශ්වාසය මත. එහෙම සිද්ධ වුණොත් අපිට යම් හානියක් සිද්ධ වෙයි කියන විශ්වාසය මත අපිට වගේම දේපලට නේද මිනිසාට සහ දේපලට යම් හානියක් සිද්ධ වෙයි කියන විශ්වාසය මත පිහිටලා ඒ ආපදාවෙන් සිදුවෙන්න පුළුවන් හානියක් තියෙනවා නම් අන්නේ හානිය අඩු කරගෙන මේ ස්වභාව ධාමයේ ඇති කරන මේ සංසිද්ධියට ශක්තිමත්ව මුහුණ දෙන්න අවශ්‍ය කරන කල්තියා සූදානම් වීම තමයි මේ කියන්නේ පූර්ව සූදානම් වීම කියලා. එතකොට මේ ආපදාව වෙලා නෙමෙයිනේ නේද? ඉදිරියේ එන්න තියෙන ඉදිරියට නියමිතව තියෙන ආපදාවක් ආවොත් මිනිස්සුන්ට සහ දේපලට සිද්ධ වෙන්න පුළුවන් හානිය අඩු කරගන්න අපි කල්තබා සූදානම් වීමක් එහෙම නැත්නම් අපේ වචනෙන් කියනවා ලකල හැත්වීමක් සිද්ධ වෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ පූර්ව සූදානම කියලා. ඊට පස්සේ බලන්න ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවක් එනවා. ඒ කියන්නේ අපි කොච්චර හොඳින් ආපදාවට සූදානම් වෙලා හිටියත් කොයිතරම් හොඳින් ආපදාවට සූදානම් වෙලා හිටියත් අපිට සිද්ධ වෙන අනිවාර්යයෙන්ම ස්වභාවික පරිසරයේ ආපදාව ඇති කරන අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දක්වන්න. එහෙම නැත්නම් ඒකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මූණ දීමේදී අපි කල් තියා දැන් හොඳින් සූදානම් වෙලා ඉන්නේ. නේද? අපි දැනුවත් වෙලා ඉන්නවා. අපි අවශ්‍ය ආපදාවෙන් වෙන්න පුළුවන් හානි වළක්වා ගන්න අවශ්‍ය කරන මේ දේවල් හදාගෙන තියෙන්න පුළුවන්. නේද? මේ මොන දේවල් සූදානම් කරගෙන තිබුණත් අපිට මේ අවස්ථාවට මුහුණ දෙන්න වෙනකොට සිද්ධ වෙන්න පුළුවන්කම තියෙන හානි වලින් 100%ක් අපිට වළක්වා ගන්න බෑ. නේද? හානිය 100%ක් වළක්වන්න බෑ. ඒ නිසා මේ ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවේදී අපිට යම්කිසි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. නේද? ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවේදී යම්කිසි හානියක් සිද්ධ වෙන්න පුළුවන් කොච්චර සූදානම් වෙලා හිටියත්. එතකොට මේ ප්‍රතිචාර දැක්වීමෙන් පස්සේ එළඹෙන අවස්ථා දෙකම ඒ කියන්නේ වල පේන මේ චක්‍ර තියෙනවා යථා තත්ත්වයටපත් වීම කියන මෙන්න මේ අවස්ථාවයි
හානිය අවම කිරීම කියන මේ අවස්ථාවේදී දෙකේදීම වෙන්නේ මේ ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවේදී අපිට සිද්ධ වෙච්ච යම්කිසි හානියක් තියෙනවා. ඉන්නේ හානිය නැවත තිබුණු තත්ත්වයට පත් කරගන්න. හානිය අවම කරගෙන ප්‍රති යථා තත්ත්වයට පත් වීමට නැත්නම් අපි කියනවා ඒකට හානි ප්‍රතිපූර්ණය කර ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවස්ථා දෙකක් තමයි මේ ප්‍රතිචාර දැක්වීමෙන් පස්සේ අවස්ථා දෙක. එතෙන්දි මතක තියාගන්න ඕනේ සිද්ධ වෙන හානියෙන් කෙටි කාලයක් තුල අනුගමනය කරන යහුසුලුව ක්‍රියාත්මක වෙලා යම් යම් දේවල් කරගත්තාම ඒ වෙච්ච හානියෙන් භාගයක් විතර පුරව ගන්න පුළුවන්. නේද? භාගයක් විතර පියව ගන්න පුළුවන්. අන්නේ කෙටි කාලයක් තුල යහුසුලුව ක්‍රියාත්මක කරලා අපිට යථා තත්ත්වයට ගේන්න පුළුවන්. නැත්නම් අර හානි ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන් 50%ක අවස්ථාව තමයි මේ කියන්නේ යථා තත්ත්වයටපත් වීම කියලා. යථා තත්ත්වයටපත් වීම. එතකොට හානියවම කිරීම කියලා කියන්නේ ඒ අපිට ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවේදී සිද්ධ වෙච්ච හානි වලින් සමහර දේවල් ප්‍රතිපූර්ණය කරගන්න මේ කෙටි කාලයක් තුළ කටයුතු කරන්න බෑ. ඒවට දිගු කාල ක්‍රියාමාර්ග තියෙන්න වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ස්වභාවික ආපදාවක් සිද්ධ වෙලා යම්කිසි අපි හිතමුකෝ පාලමක් කඩා වැටලා තියෙනවා කියලා. නේද? ආපදාව නිසා පාලමක් කඩාගෙන වැටලා කිසියම් ප්‍රදේශයක. අපිට එකපාරට මේ දින කීපයකදී පුළුවන් දාලා තිබිච්ච පාලම නැවත යථා තත්ත්වයට ගේන්න ඒ තිබුණු විදිහටම එහෙම කරන්න බෑ. නේද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවා නම් මිනිස්සු බොහොම මීට වඩා ලොකු දේවල් කරගෙන තියෙයි. නේද? වර්තමාන තත්ත්වයට වඩා ලොකු දේවල් කරගෙන තියෙයි. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට යම් කාලයක් වැය වෙනවා. එතකොට හැබැයි ඉතින් පාලම තිබුණට වඩා හොඳට හදයි. හැබැයි ඒකට කෙටි කාලයක බෑ. දිග කාලයක් ගත වෙනවා. අන්නේ දිගු කාලයක් තුළ හානිය අවම කරන ආකාරය නැවත ආපදාවක් සිද්ධ වුණොත් ඒ පාලම ආයි කැඩෙන්නේ නැති විදිහට අපිට පුළුවන් මාස 7-8කින් 10කින් 12කින් වෙන්න පුළුවන් අවුරුදු එකමාරකින් දෙකකින් වෙන්නත් පුළුවන්. ඒක ආයි තිබුණු තත්ත්වයට ගේන්න හදන්න. අන්න ඒවා තමයි මේ දීර්ඝ කාලීන ප්‍රතිපූර්ණය කර ගැනීම කියලා කියන්නේ. අන්න ඒ ඔක්කොම ටික අපිට අයිති කරලා දාන්න පුළුවන් මෙන්න මේ කියන බකට් එක ඇතුළට හානි අවම කිරීම කියන අවස්ථාව යටතේ. නේද? එහෙනම් ඔයාලට පැහැදිලි ආපදාවක් එන්න කලින් කල් තබා සූදානම් වෙනවා. ඒක පූර්ව සූදානම. කොච්චර සූදානම් වුණත් ආපදාව එනවා. ආවහම ඊට මූණ දෙන්න වෙනවා. මූණ දෙනකොට සූදානම් වෙලා හිටියට යම් හානිදායක තත්ත්වයක් සිද්ධ වෙනවා. ඒ හානි වලින් කොටසක් කෙටි කාලීන ක්‍රියාමාර්ග යටතේ යහුසුලුව දියත් කරන ක්‍රියාමාර්ග යටතේ ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන් නම් අන්නේ ටික තමයි යථා තත්ත්වයටපත් වීම කියලා කියන්නේ. ඊට පස්සේ ඒකෙන් 50%යි පිය වෙන්නේ වෙච්ච හානි වලින් ඉතිරි 50% අපිට පියව ගන්න වෙන්නේ දිගු කාලින මෙහෙයුම් ක්‍රියාකාරකම් දියත් කිරීම හරහා. අන්න ඒ ටිකට අපි කියන හානි අවම කිරීම කියන අවස්ථාව. හොඳයි. අපි එහෙනම් ඉස්සරහට යමු. මේ එක් එක් අවස්ථාවලදී අපි බලමු මොනවද මේ කරන්න තියෙන කාර්යයන් කියලා. මොන බලන්න පූර්ව සූදානම ගැන තියෙනවා. බලන්නකෝ මෙතන විස්තරයක් කරලා දෙනවා පූර්ව සූදානම කියන්නේ මොකද්ද කියලා. ආපදාව සිදුවීමට පෙර ආපදාව සිදු වුවහොත් ඉන් සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා කල්තබා සූදානම් වී සිටීම පූර්ව සූදානම නමින් හැඳින්වේ. මෙහිදී අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග රැසක්. ඒ කියන්නේ ආපදාව සිද්ධ වෙලා නැහැ. ඉදිරියේදී වෙයි කියන විශ්වාසය මත අපි කල්තබා සූදානම් වෙලා ඉන්නවා. නේද? දැන් බලන්න ගමට ගියාම ගමේ තියෙනවනේ මරණාධාර සමිතිය. මරණාධාර සමිතියක් තියෙනවා. මරණාධාර සමිතිය ගොඩනගාගෙන තින්නේ ඉදිරියේදී ගමේ යම්කිසි පවුලක කෙනෙක් ජීවිතක්ෂයටපත් වුණොත් ඒ පවුලේ කටයුතු ටික ඒ අවස්ථාවේදී නිසිලස කරගන්න කල්තබා සූදානම් වීම නේද? හත් ටික එකතු කරලා තියෙනවා. ඊළඟට පුටු ටික තියෙනවා. ඊළඟට සමහර මරණාධාර සමිතිවල උයන පියන මේව ලම් ටික තියෙනවා නේද? ඊළඟට උයන්න සමහර තැන්වල කෝකියෙක් පවා ඉන්නවා. අන්නේම සම්පත් ටිකක් එකතු කරලා අපි කල්තිය සූදානම් වෙලා ඉන්නේ. මේ වැඩේ කොහේ හරි ගමක වෙනවා. නේද? ගමේ කොහේ හරි තැනක මේක වෙන්න පුළුවන් ඕනෙම වෙලාවක. එතකොට මේ වෙලාවට අපි ප්‍රයෝජන ගන්න තමයි කල්තබා සූදානම් වීමක් ඇති කරගෙන තියෙන්නේ. ඒ වගේ තමයි ස්වභාවික ආපදාවල. නේද? පූර්ව සූදානම් කියන දේ ඉතාල වැදගත්. එතකොට බලන්නකෝ මොනවද කරන්න පුළුවන් දේවල් කියලා පූර්ව සූදානම් වීමටද කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි ජනතාව දැනුවත් කිරීම. දැන් අපිට මේ පරිසරය මගින් නැති කරන ස්වභාවික ආපදා වලින් සිද්ධ වෙන හානි අඩු කරගන්න අත්දැකීම වැදගත් නැහැ. නේද? සමහරවිට අත්දැකීම් ගන්න ගියාම මේ පුද්ගල ජීවිතක්ෂයටපත් වෙන්නත් පුළුවන්. නේද? අත්දැකීම අවශ්‍ය නැහැ. අපිට මේ ආපදා සම්බන්ධයෙන් මේ ආපදා ඇති වෙන්නේ කොහොමද? ඒකෙන් බලපෑමට ලක් වෙන්නේ කොහොමද? ඒකෙන් බේරෙනවා නම් මොනවද කරන්න ඕනේ? මේ දේවල් ගැන අපි හොඳ දැනුවත්කමක් තියෙනවා නම් ආපදාවට සම්බන්ධ අත්දැකීම් නැතත් ඒකෙන් වෙන්න පුළුවන් හානිය අපිට වළක්වා ගන්න පුළුවන්. හානිය අඩු කර ගන්න පුළුවන්. මම හොඳ උදාහරණයක් ගන්න. ඔයාලට මතක නැතුව ඇති 2004 දෙසැම්බර් මාසයේ 26 වෙනිදා සුනාමි තත්ත්වයක් ඇති වුණානේ. මොහොත ගොඩ ගැලුවනේ.
නේද? එතකොට ලංකාවේ මිනිස්සුන්ට සුනාමි සම්බන්ධ අත්දැකීමක් මෑතක තිබුණේ නැහැ. ඔය මෑතක ඇති වෙච්ච හොඳම අත්දැකීම තමයි 2004 වුණේ. ඒතර ඒ වෙලාවේ මිනිස්සුන්ට සුනාමි සම්බන්ධ හොඳ අවබෝධයක් තිබුණේ නැහැ. මුහුදකඩ ගලනවා කියන එක ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. හැබැයි මිනිස්සු මොකද කළේ? දැන් අපි දන්නවා සුනාමි රළකදී සාමාන්‍ය රට වඩා මහ විශාල රළක් සාගරේ නිර්මාණය වෙනවා. ඒ විශාල රළ ඉහළට ඇදිලා වර්ධනය වෙනකොට ඒ රළට ඉදිරියෙන් තියෙන ජලය ටික පස්සට අදිනවා. පිටිපස්සට අදිනවා. ඒ කියන්නේ තරංගයේ ධන කොටස වර්ධනය වෙනකොට ඉදිරියෙන් තියෙන ඍණ කොටස පිටිපස්සට ඇදලා යනවා. ඒ පිටිපස්සට ඇදෙනකොට අපිට පේනවා වෙරළේදී අපි ඉන්නවා නම් අපිට පේනවා මේ වෙනදා මුහුදු මට්ටම වෙනදා තිබුණු ජල මට්ටම ටිකක් පහළ බයිනවා. පහළ බැහැලා ගොඩබිම පෑදෙන්න පටන් ගන්නවා. නේද? ගොඩබිම පෑදෙන්න පටන් ගන්නවා. වෙරළ නිරාවරණය වෙන්න පටන් ගන්නවා. අන්න ඒ තත්ත්වය වුණා සුනාමි වෙලාවේ. ඒ කියන්නේ සුනාමි පළවෙනි රළ පහර දෙන්න කලින් සමහර ප්‍රදේශවල ගොඩබිමේ ඉඳලා සාගරය පැත්තට කිලෝමීටර් භාගයක් කිලෝමීටර් දුර මුහුද හිඳුණා. ඒ හිඳුනේ අර පිටිපස්සේ මහා විශාල ඈත පේන්නේ නැති දියඹේ මහා විශාල රණක් නිර්මාණය වෙන නිසා. එතකොට මිනිස්සු මේ ගැන දැනගෙන හිටියේ නැහැ. සමහර මිනිස්සු මොකද කළේ? අර මුහුද පහුව බහැලා ගොඩබිම පෑදෙනකොට අර උඩ පනින මාළු ටික නේද? පන ගැහින මාළු ටික අල්ලන්න වැල්ලට ගියා. ඊළඟට සමහර අය වෙරළාසන්නේ ජීවත් වෙච්ච මිනිස්සු වැටේනික පාගෙන තමන්ගේ ඉඩම ලොකු කරගන්න වැට ගහන්න ගියා. නේද? අර අධ්‍යක්ෂ අර කියන සුනාමි සම්බන්ධ දැනුම නැතිවෙච්ච මිනිස්සු. නේද? මොකද උනේ අන්තිමට? එහෙම ගිය ඔක්කොටම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. එහෙනම් බලන්නකෝ කවුරු හරි කෙනෙක් අහලා තිබුණා නම් සුනාමි කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. සුනාමි රැල්ලක් ගොඩබිමට එනකොට වෙරළ මේ විදිහට හිඳෙනවා. එහෙම හිඳෙනවා කියලා කියන්නේ මහ විශාල රළක් පිටිපස්සෙන් එනවා. ඒක ගොඩබිමට කඩා වදිනවා. වෙනදට වඩා වැඩි දුරක් ගොඩබිම අසර ගලා යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දැනන් හිටියා නා. කීයටත් ඔය මාළු අල්ලන්න යන්නෙත් නැහැ. වැටවල් ගහන්න යන්නෙත් නැහැ. නේද? ඒ නිසා මේ අත්දැකීම් වලට වඩා දැනුම වැදගත්. ස්වභාවික ව්‍යසන වලින් ස්වභාවික ආපදා වලින් සිද්ධ වෙන හානි වළක්වා ගන්න. නේද? එහෙනම් ජනතා දැනුවත් කිරීම කරන්න පුළුවන් පූර්ව සූදානම යටතේ. ඒක හොඳ දෙයක්. එතකොට මේක කොහොමද අපේ රටේ කරලා තියෙන්නේ? මේක කොහොමද අපේ රටේ කරලා තියෙන්නේ? දැන් ඔයගොල්ලන්ට නෝට් එක හම්බෙලා තියෙනවා. ඒකේ තියෙන කරුණු ටික විතරනේ මේකේ තියෙන්නේ. මම මේ පැහැදිලි කිරීම කරගෙන යනවා. නේද? මේ ජනතා දැනුවත් කිරීම කරන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි දැන් ඕගොල්ලෝ ඒ ලෙවල් ළමයිනේ. ඕගොල්ලන්ටත් සිද්ධ වෙලා තියෙනවානේ මේ ස්වභාවික ආපදා කියන්නේ මොනවද? ඊළඟට උපද්‍රව කියන්නේ මොනවද? මේ ආපදා කොහොමද ඇති වෙන්නේ? ඒවැ ක්‍රියාවලිය මොකද්ද? බේරෙන්න නම් මොනවද කරන්න? ඔක්කොම ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙලා තියෙනවානේ. මේකත් මේ දැනුවත් කිරීමේ කොටසක් තමයි. නේද? පාසල් වලින් ශිෂ්‍ය ප්‍රජාවට ඒ පාසල් වල විෂය මාලාවට මේ ආපදා සම්බන්ධ දැනුම ඇතුළත් කරලා තියෙනවා. මොකටද? ළමයි මේවා ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තාම ළමයි දන්නවා. නේද? වෙරළ කලාපේ අර වගේ සිද්ධියක් සිද්ධ වුණොත් ඔබ වෙරළ කලාපේ ඉන්නවනම් දැන් සුනාමි ගැන ඉගෙන ගත්ත ඔබ දන්නවා. වෙරළ පිටිපස්සට ගිහලා හින්දිනවනම් ඔන්න සුනාමි රැල්ලක් තමයි එන්න හදන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් වෙයි වාගේ වචන දෙකකින් තව ජීවිත ගොඩාක් බේර ගන්න. නේද? ඉක්මන් කරලා අයින් වෙන්න සුනාමියක් එන්නයි ලෑස්ති කියලා කියන වචන ටිකෙන් ඒ වෙරළ ආසන්න ප්‍රදේශයේ ඉන්න ජීවිත ගොඩාක් බේර ගන්න පුළුවන්. නේද? ඊළඟට උසස් අධ්‍යාපන ආයතනවල විශ්වවිද්‍යාල වගේ උසස් අධ්‍යාපන ආයතනවල විෂය මාලාවට පාඨමාලාවන්ටත් මේ ස්වභාවික ආපදා සම්බන්ධ දැනුම ඇතුළත් කරලා තියෙනවා. ඇයි? එතන ඉන්නේ ශිෂ්‍ය ප්‍රජාව. නේද? විද්‍යාර්ථීන් කණ්ඩායමක්. ඒ විද්‍යාර්ථීන් කණ්ඩායමට අවශ්‍ය කරන දැනුම දුන්නාම ඒවා ප්‍රජාව අතරට යනවා. ඒ ගියාම සැබෑ ලෝකෙදී ඒගොල්ලෝ තමයි මේ පරිසරයේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි මේවෙන් වෙන දේවල් දකින්නේ. ඒ දැක්කාම වෙන්න පුළුවන් හානි හරහාවම කරගන්න ඒගොල්ලෝ යොහුසුලුව කටයුතු කරන ඉදිරිපත් වෙනවා. ඒ ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ විදියයි. ඊළඟට ඔය ශිෂ්‍යයන්ට අයිති නැති බොහෝ පිරිසක් සාමාන්‍ය ජන සමාජයේ ඉන්නවානේ. ඒ මිනිස්සුන්ට කොහොමද දැනුවත් කරන්නේ? ඒ ආපදා තියෙන ප්‍රදේශවලට ගිහිල්ලා සමහරලාට මේ රාජ්‍ය නොවන සංවිධාන ඊළඟට රාජ්‍ය සංවිධාන ඉදිරිපත් වෙලා මේ ජනතා දැනුවත් කිරීම කරනවා. එතෙන්දි කණ්ඩායම එකතු කරගෙන ඒගොල්ලන්ට වර්ක්ෂොප් තියලා එහෙම දැනුවත් කිරීමක් එක පැත්තකින් කරනවා. තව පැත්තකින් විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය සම්බන්ධ කරගෙන විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය සම්බන්ධ කරගෙන මේ දැනුවත් කිරීමත් කරන අවස්ථා තියෙනවා. හරි? එන්නේ හරහා තමයි මේ පොදු මහ ජනතාව විවිධ පාර්ශව දැනුවත් කිරීම සඳහා වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. එහෙනම් දැනුවත් වීම අපිට ඉතා වැදගත් ආපදාවක් සිදු වේ හැකි හානි වළක්වා ගැනීම සඳහා. දෙක බලන්න අනතුරුෙන් වීම සඳහා ක්‍රමවත් පද්ධතියක් පවත්වාගෙන. එතන වෙන්න ඕනි පද්ධතියක් නෙමෙයි සංඥා පද්ධති පවත්වාගෙන යාම කියලා වෙනස් වෙන්න ඕනේ. අනතුරුෙන් වීම සඳහා ක්‍රමවත් සංඥා පද්ධති පවත්වාගෙන යාම. දැන් ඔබ දන්නවා අපේ රටේ හිම අනතුරුෙන් වීම සඳහා සංඥා පද්ධති පවතිනවා. නේද? දැන් 2004ට කලින් අපේ රටේ සුනාමි අනතුරු වෙනවීම නිකුත් කරන්න සංඥා පද්ධතියක් තිබුණේ නේද? නමුත් 2004න් පස්සේ අපේ රටේ වෙරළ කලාපය තුල සංඥා පද්ධතියක් ඉදි කළා.
කුළුණු පද්ධතියක් හදලා ඒ කුළුණු පද්ධතිය හරහා ඒ අදාළ ප්‍රදේශයේ මිනිස්සුන්ට පණිවිඩ ඉක්මනින් ගෙන යන්න අවශ්‍ය කරන විධිමත් ක්‍රමවේදයක් දැන් හදලා තියෙනවා. සුනාමි වෝනින් එකක් නිකුත් වෙනවා නම් මිනිස්සු දැන් දන්නවා ඒ කුළුණු පද්ධතියෙන් නිකුත් කරන සයිරන් එකකින් ඒ නලාවෙන් මේ ඔන්න දැන් සුනාමියක අවදානම තමයි මේ ප්‍රකාශයටපත් වෙන්නේ. ඒ නිසා ඒ අදාළ ප්‍රදේශවලින් ඉක්මනින් අයින් වෙනවා කියලා මිනිස්සු දැන් දැනුවත්. ඊළඟට ඒ සුනාමි සම්බන්ධ ගම් වතුර එනකොට නේද දැන් මධ්‍යම කඳුකරයට බටහිර දැයට දකුණු දිග බෑවුම් කලාපවලට අර්ධික ලෙස වහිනකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අග්ගාලා කියන ඕන ඉදිරි පැය 24 ඇතුළත මෙන්න මේ අහවල් ප්‍රදේශවලට තද වැසිය තියෙනවා. මිලිමීටර් 100 පැනපු වැසි 150ට වැඩි වැසි මිලිමීටර් 200ට වැඩි වැසි ඔහොම කියලා කියනවා. ඒත් අනුතුරැඟවීම් සංඥා තමයි. ඒකත් අනුතුරැඟවීම් සංඥා පද්ධතියක් තමයි. ඒතකොට එහෙම කිව්වහම ඊට පස්සේ කියනවා කැලණි ගඟේ ජල මට්ටම මෙච්චර උස යන්න පුළුවන්. නේද? කළු ගඟේ මෙච්චරයි. ගින් ගඟේ මෙච්චරයි. නිල්වලා ගඟේ මෙච්චරයි. නේද? පහළ අවදානම් මට්ටමේ ගම් වතුරක් ඊළඟට මධ්‍යස්ථ අවදානම් මට්ටමේ ගම් වතුරක් ඉහළ අවදානම් ගම් වතුර ඔහොම කීකියා වර්ග කරලා ඒගොල්ලෝ ප්‍රස්තාර ඇදලා සමහරලාට පෙන්නනවා. මේ පෙන්වීමත් එක්තරා જાතියක සංඥා ජනතාව අතරට ගෙනියන ක්‍රමවේදයක්. එහෙනම් අනතුරුවෙන් සඳහා ක්‍රමවත් පද්ධති අපේ රටේ තියෙනවා. සංඥා පද්ධති හදාගෙන තියෙනවා. ඒ කිව්වේ ගම් වතුරටයි සුනාමි වලටයි. දැන් උතන නැද්ද නායම් වලට? තියෙනවනේ නේද? භූවිද්‍යා හාපතල් කාර්යාංශයේ සම්බන්ධ වෙලා ඒගොල්ලෝ හඳුනාගත්ත ප්‍රදේශ සමහරට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මුළුමනින්ම නම් කරනවා මේ ඉදිරි පැය 24 තුල රතු නිවේදන නිකුත් කරපු ප්‍රදේශ විදියට. නේද? රතු නිවේදන නිකුත් කරපු ප්‍රදේශ විදියට නම් කරලා මිනිස්සු ටිකක් අවධානයෙන් තියෙනවා මේ බෑවුම් කලාපවල ඉන්න මිනිස්සු මේව ගැන අවධානයෙන් ඉන්න. නායාමට වැඩි ඉඩකඩක් තියෙනවා. හේතුව මෙච්චර වහිනවා. ඒ නිසා මේ අවදානම් සහගත ප්‍රදේශවල ඉන්න අය කල්පනා කරන්න කියලා කියනවා. අන්න ඒවත් එතකොට මේ කියන කාණ්ඩයට අයිති. ඒ කියන්නේ අනතුරු වෙඟවීම සඳහා සංඥා පද්ධති නිර්මාණය කර ගැනීමට හොඳ උදාහරණයක්. ඊළඟට බලන්න තුන්වෙනි කාරණේ කියන විභව අවදානම් ප්‍රදේශ හඳුනා ගැනීම. ඒ කියන්නේ තාම අවදානමක් ඇති වෙලා නැහැ. ඒ කියන්නේ ස්වභාවික වේසනය ආපදාව ස්වභාවික උපද්‍රවය සිද්ධ වෙලා නැහැ. හැබැයි අනාගතයේදී වෙන්න පුළුවන් තැන්. උදාහරණයකට අපි නාය බිමක් ගමු. තාම නාය ගිල්ල නැහැ බෑවුම මේ විදිහටම තියෙනවා. හරි? හැබැයි හඳුනාගෙන තියෙනවා ඒ භූමිය අස්ථාවරයි. ඒකේ පැලුම් තල තියෙනවා. යට තියෙන පස් තට්ටු හොඳ නැහැ. නේද? ජලය ලැබුණාම හොඳින් පෙඟෙන පසක්. ඊළඟට පෙල්ස්පා වගේ මැටි ස්තර වැඩිපුර තියෙනවා. එහෙම තැනක නායාමී වැඩි විභවතාවයක් තියෙනවා කියලා අපි දන්නවනේ. එතකොට මේ විද්‍යාත්මක ක්‍රම ශිල්ප පාවිච්චි කරලා නවීන මෙවලම් භාවිත කරලා ඒ අවදානම් සාගත තැන් නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් ආයතන තියෙනවා අපේ රටේ. දැන් විද්‍යා හාපතල් කාර්යාංශයට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ජාතික ගුණනැගිලි පරීක්ෂණ සංවිධානයට පුළුවන්කම තියෙනවා. ඒ වගේ අවදානම් සාගත බෑවුම් කලාප මොනවද? නායයන්ට හැකියාවක් තියෙන තාම නාය නොගිය තැන් මොනවද කියලා ඒගොල්ලන් හඳුනා ගන්න. අන්න ඒව හඳුනා ගැනීම තමයි මේ විභව අවදානම් ප්‍රදේශ හඳුනා ගැනීම කියලා කියන්නේ. එතකොට ඒව හඳුනාගෙන විතරක් ඇද්ද? අහවල් තැන නාය යනවා. නේද? අහවල් තැන ඉදිරි කාලේදී නාය යන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් ඉදිරි ප්‍රදේශය තුල ගම් වතුරක් මේ වගේ මට්ටමක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා කියලා ඒගොල්ලෝ නිර්ණය කරලා තියෙනවා. හරි? කල් තබා තීරණය කරලා තියෙනවා. දැන් එහෙම හඳුනාගෙන විතරක් බෑ. ඒව මොකද කරන්න ඕනේ? අවදානම් ප්‍රදේශ හඳුනාගෙන සිතියම් ගත කරලා ඒ නිතර ඒ අදාළ ප්‍රදේශයේ මිනිස්සු ගැවසෙන තැන් තියෙනවා. දැන් නගරයක නම් නගරයට මිනිස්සු එනවා. නේද? විවිධ වැඩ කටයුතු සඳහා මිනිස්සු නගරයට එනවා. එහෙම වෙලාවට ඒ මිනිස්සුන්ට දකින්න නිතර ඇස ගැටෙන්න ඒ අදාළ ප්‍රදේශය තුළ හඳුනාගත්ත අවදානම් සහගත තැන් නේද? විශේෂිත වර්ණයක්ෙන් පාවිච්චි කරලා පෙන්වලා තියන්න පුළුවන්. එතන මිනිස්සු මේවා බලනවා. බැලුවාම මේ අපි ජීවත් වෙන ප්‍රදේශය පෙන්ලා තියෙන්නේ මෙන්න මේ තැන් තමයි නාය අවදානම් තියෙන තැන් කියලා තමයි මේගොල්ලෝ කියලා දෙන්නේ. ඒ නිසා ඔන්න වැස්සක් වහිනකොට මිනිස්සු කල්පනා කරන ඔන්න දැන් අර මැප් එක මැවෙනවා හිතේ. නේද? මෙහෙම තැනක් නම් කරලා තිබුණා. මේ මම ජීවත් වෙන්නේ මේ අවදානම් සහගත කලාපේ. ඒ නිසා පොඩ්ඩක් කල්පනාන් ඉන්න ඕනේ. අද රෑ වෙන්දට වගේ හොඳට රෙද්ද පෙරවගෙන නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. හදට වහිනවා පොඩ්ඩක් කල්පනාන් ඉන්න ඕනේ කියලා මිනිස්සු අවධානයෙන් ඉන්නවා. නේද? ඒකින් අපිට ජීවිත හානි, දේපල හානි ඇතිවීම වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න සිතියම්ගත කිරීමත් වැදගත්. ඊළඟට අනිත් දේ තමයි අවදානම් සිතියම් ජනතා ප්‍රදේශ ඉදිරියට මම ඒකත් කතා කළා. ඊළඟට කියනවා හඳුනාගත් අවදානම් ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීම. මේ කාර්ය පැවරලා තියෙන ඉතින් අර මම කියුවේ කලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ රාජ්‍ය ආයතන වලට මේක පැවරලා තියෙනවා. ඒ විධිමත් ආයතන හඳුනාගත් අවදානම් සහගත තැන් තියෙනවා නම් ඒ තැන් වලින් මිනිසු ඉවත් කිරීමේ කටයුත්ත කළ යුතුයි. එහෙම නැත්නම් ආපදා අවස්ථාවකදී ජීවිත හානි, දීපල හානි සිදු වෙලා මහා ව්‍යසනයක් බවට එක්පත් වෙන්න අවස්ථාවක් තියෙනවා. හඳුනාගත් අවදානම් ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීම ඉතා වැදගත් දෙයක් පූර්ව සූදානම යටතේ. ඊළඟට සම්පත් පදනමක් පවත්වාගෙන යාම. සම්පත් පදනමක් පවත්වාගෙන යාම. සම්පත් පදනමක් කියලා කියන්නේ දැන් අවදානම් අවස්ථාවක් ආවොත් ස්වභාවික ව්‍යසනයක් සිද්ධ වෙන අවස්ථාවක් ආවොත්
ප්‍රයෝජනෙට ගන්න තැන් වල තියෙන දේවල් හොයන්න එකතු කරන්න බෑනේ. නේද? ඒ වගේ වෙලාවක බෑ. ඒ නිසා අවදානම් අවස්ථාවකදී ප්‍රයෝජනෙට ගැනීම සඳහා කල් තබා ඒ වෙලාවට ඕනි කරන ಜಾති ටිකක් එකතු කරලා තියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගම් වතුර ඇති වෙන ප්‍රදේශවල නම් ඔරුවක් නේද? බෝට්ටුවක් නේද? මේ වගේ දෙයක් ඒ තැනක තියෙන්න පුළුවන්. ඊළඟට ඒ ඔරුව වල බෝට්ටු වල යන මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාවට ආරක්ෂිත කබා නේද? එකතු කරලා තියන්න පුළුවන්. ඒවා ඒවලේ හදිසියට හොයන්න පුළුවන් දේවල් නෙමෙයි. ඊළඟට කඹයක් දෙකක් නේද? මම හොයලා තියන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒවා හොයලා තියෙනවා නම් අපි වල කියනවා සම්පත් පදනමක් පවත්වාගෙන යාම කියලා. දැන් අපේ රටේ එහෙම ආපදා කළමනාකරණයේදී යොදා ගන්නා සම්පත් පදනම තුල අපිට පේනවා මානව සම්පත් තියෙනවා භෞතික සම්පත් තියෙනවා. භෞතික සම්පත් සහ මානව සම්පත් කියන දෙකම තියෙනවා. එතකොට මේ මිනිස්සු එකතු කරලා දැන් ගුවන් හමුදාව පොලිසිය ඊළඟට අනිකුත් ආරක්ෂක අංශයේ සමාජිකයෝ එකතු කරලා මානව සම්පත් පදනම ගොඩනගලා තියෙනවා. ඊළඟට භෞතික සම්පත් වලදී හෙලිකොප්ටර් යානා වෙන්න පුළුවන්, ඖෂධ තොග වෙන්න පුළුවන්, කූඩාරම් වෙන්න පුළුවන් නේද? ඉහුම් පියුම් කට්ටල වෙන්න පුළුවන්. මේ දේවල් එකතු කරලා තියෙනවා නම් යන්න සම්පත් පදනමට අයිති. ඒවා හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනට ගැනීම සඳහා තමයි එතකොට එකතු කිරීම කරලා තියෙන්නේ. ඊළඟට අන්තිම කාරණේ කියන ආපදා සම්බන්ධ දත්ත පද්ධතියක් පවත්වාගෙන යනවා. ඒක ඊටම වැදගත් දෙයක්. ඇයි? ආපදා සම්බන්ධයෙන් පෙර දත්ත අපි ළඟ තිබුණොත් තමයි අනාගතයේ සම්බන්ධයෙන් අපිට පුරෝගතනයක් කරන්න පුළුවන්. නේද? අනාගතයේ සම්බන්ධයෙන් පුරෝගතනයක් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා රත්නපුරේ ජීවත් වෙන අපිට ගම් වතුර කියන දේ හැමදාම එන දෙයක්. එතකොට සුළු ගම් වතුරු මට්ටම් අවස්ථා අවුරුද්දකදී අවස්ථා 3-4ක් එන්නත් පුළුවන්. මධ්‍යස්ථ මට්ටමේ අවදානමක් තියෙන අවුරුදු 2-3කට සැරයක්. ඊළඟට ඉහළ අවදානමක් තියෙන මහගම් වතුර අවුරුදු 15කට 20කට සැරයක් වෙන්න පුළුවන්. නේද? එහෙම කියන්න අපිට හැකියාව ලැබුණේ ඇයි? අපි ඉතිහාසයේ ඉඳලා ගම් වතුර තියෙච්ච අවස්ථාවන් වල ගම් වතුර මට්ටම් මැනලා ඒවා පිළිබඳ දත්ත තොරතුරු ගොනුවක් ගබඩාවක් අපි ළඟ තියාගත්ත නිසා. එහෙම නැත්නම් අපි දන්නේ අවුරුදු 15කට සැරයක්ද 20කට සැරයක්ද ගම් වතුර ඉන්නේ කියලා. නේද? නීති දිග මෝසම සක්‍රිය වෙනකොට මෙච්චර වහිනවා කියලා කියන්නේ අපි ඉස්සර ඉඳලා මේ දත්ත සම්බන්ධයෙන් අවධානය හිටපු නිසා. එතකොට ළමයි ආපදාවකින් සිද්ධ වෙන්න පුළුවන් හානි වළක්වා ගන්න ඉතාම වැදගත් දෙයක් තමයි ආපදා සම්බන්ධ දත්ත එකතු කරලා තබා ගැනීම. ඒක සැලසුම් හදනකොට අනාගත පුරෝගතන ඉදිරිපත් කරනකොට ඊළඟ ආපදා කළමනාකරණය සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග තීන්දුව తీරන ගන්නකොට මේ දත්ත ඉතාම වැදගත්. නේද? ආපදාව එනවා බල මේ පරණ දත්ත හොරු විශ්ලේෂණය කරන්න බෑ. කල්තියම විශ්ලේෂණය කරලා තියාගන්න වෙනවා. ඒ නිසා මේ දත්ත වැදගත්. එහෙනම් ඔන්න බලන්න පූර්ව සූදානම් වීම යටතේ කළ යුතු දේවල් බොහෝමයක් ගැන මෙතෙන්දි කතා කළා. නේද? ওই ජනතා දැනුවත් කිරීම කියන කාරණේට මම ආයෙ ගියොත් දැන් නාය විභව ප්‍රදේශ උදාහරණකින් කතා කරන්න. නාය අවදානම් සහගත ප්‍රදේශයක් කල්තබ හඳුනා ගන්න ලක්ෂණ තියෙනවනේ. නේද? නාය පූර්ව ලක්ෂණ කියලා අපි කියන්නේ ඒවා. නාය බිමක් කලින් හඳුනා ගන්න පුළුවන්. පරිසරයට අපි සංවේදීව කටයුතු කරනවා නම් පරිසරයට අපි සංවේදීව ඇහුම්කන් දෙනවා නම් පරිසරයේ හදිසියෙ යම් කිසිම දෙයක්වත් ඇති කරන්නේ නැහැ. නේද? ඒවා යම් සංඥා අපිට දීලා තමයි පාරිසරික සංසිද්ධිය පව ඇති කරන්නේ. දැන් උදාහරණයක් විදිහට නාය බිමක් ගත්තාම කලින් මේ නායයන් ලක්ෂණ පෙන්වුම් කරනවා. නේද? බෑව මේ ගල් හිටපු ගමන් පෙළෙන හේතුවන්නේ. අපි එතකොට බලන්න ඕනේ ගල පෙළුනේ කොහොමද? මක්කාරි මෙතන ප්‍රශ්නයක් ඇති කියලා පොඩ්ඩක් දිගට කල්පනා කරන්න වෙනවා අපිට. නේද? අපි ඒව ගැන සංවේදී නොවුනොත් තමයි ඔන්න පරිසරය අපිට ප්‍රතිචාර දක්වන්නේ ජීවිත පවා නැති වෙන විදියට. ඊළඟට සමහරවිට මඩ උල්පත් මතුවෙන්න පුළුවන්. ඊළඟට සමහර විට බෑව මේ තිබිච්ච ලිං එකවර හිඳෙන්න පුළුවන්. හේතුවක් නැතුව එකපාරට පැය කිහිපයකට හිඳිලා යනවා. ඊළඟට සමහරලාට බොර ජලය එකතු වෙන්න පුළුවන් ලිං වලට. නේද? ඊළඟට වෙනදා මතු නොවන තැන් වලින් දිය උල්පත් මතුවෙන්න පුළුවන්. ඊළඟට අර සත්තු නේද? කූඩු වල දාලා ගස් වල බැඳලා ඉන්න සත්තු එමේ මේ ප්‍රදේශයේ ඉන්නවනම් උන් නොනවත්වා කෑ ගහනවා. ඒ මිනිසුන්ට වඩා උන්ට මේ දැනෙනවා. පරිසර සිද්ධ වෙන වෙනස්කම් උන්ට දැනෙනවා. ඒ දැනෙනකොට මේ සතයි කෑ ගහන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් ගෙදර දොරේ ඔබ ජීවත් වෙනකොට නම් බලන්නකො අවට වටපිටාවේ කුරුල්ල කෑ ගහනවා නම් ලීන නොනවත්වා කෑ ගහනවා නම් බලන්න පොඩ්ඩක් වටපිටි. අනිවාර්යෙන් ගැරන්ඩියෙක්වත් පොළොවේ බිම ඇති. ඒගොල්ලන්ට හානියක් කරන කෙනෙක් කවුරුහරි බිම ඉන්නවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ කෑ ගහන්නේ. ඒතර අපි ඒ ගැන අවධානයෙන් හිටියොත් සමහරවිට සර්පයාගෙන් අපිට වෙන්න පුළුවන් හානිය අපිට වළක්ව ගන්න පුළුවන්. නේද? ඒ වගේ තමයි පරිසරය ගැනත් අපි අවධානයෙන් හිටියොත් සත්තුන්ගේ චර්යා රටාවන් ගැන අපි පොඩ්ඩක් හොඳින් අධ්‍යයනය කළා ඒකට සංවේදීව අපි කටයුතු කළොත් පරිසරයේ මිනිසුන්ට ඇති කරන්න පුළුවන් හානිදායක තත්ත්වයේ ප්‍රබලත්වය අපිට යම් තාක් දුරකට අඩු කරගන්න පුළුවන්. නේද? එහෙම තියෙනවා. එතකොට ඒ කාරණා තමයි මේ පූර්ව සූදානම යටතේ කතා බහ කිරීම කළේ. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට යමු. ප්‍රතිචාර දක්වීමේ අවස්ථාව. මේක ඊටම වැදගත් අවස්ථාවක්. හේතුව තමයි
පරිසරයේ ඇති වෙන ස්වභාවික සංසිද්ධි පාලනය කරන්න මිනිසුන්ට බෑනේ. නේද? ඒක නවත්තන්න මිනිසුන්ට බෑ. එහෙම පුළුවන්කමක් තිබුණා නම් ජපන් ජාතිකයින්ට නිතර ඇති වෙන භූමිකම්පාවලදී ගොඩනැගිලි කඩා වැටීම වළක්වන්න ජපාන්ු අර පැද්දෙන ගොඩනැගිලි නිර්මාණය කරනවා වෙනුවට ඒගොල්ලෝ භූමිකම්පා නවත්තනවනේ. එහෙම නවත්තන්න බෑ. ඒ නිසා අපිට කරන්න පුළුවන් දේ තමයි ස්වභාවික ආපදාව සිද්ධ වෙනකොට ඒකට හොඳින් මුහුණ දීලා ශක්තිමත් මුහුණ දීලා අපිට ඒ මගින් වෙන්න පුළුවන් හානිය අවම කරගැනීම. ඒ වෙනුවෙන් මේ කතා කරන්නේ. එතකොට කොච්චර හොඳින් සූදානම් වෙලා හිටියත් කලින් කියපු විදිහට පූර්ව සූදානම් හොඳට දැන් ඇති කරගෙන තියෙනවා. ඒ කොච්චර ඇති කරන තිබුණාක් ස්වභාවික ආපදාව සිද්ධ වෙනවාමයි යම් වෙලාවක. ඒකට අපිට ප්‍රතිචාර දක්වන්න වෙනවා කැමැත්ත උනත් අකමැත්තෙන් උනත්. ඒ දක්වනකොට අපි මොනවද කළ යුත්තේ? ඒ වගේම ප්‍රතිචාර දක්වීම අවස්ථාවේදී කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියන එක තමයි මේ අවස්ථාවේදී අපි තෝරා බේර ගන්න හදන්නේ. දැන් බලන්නකෝ අපි ප්‍රතිචාර දක්වීම අවස්ථාවේදී අපි හැමෝම කලබලයි. නේද? හැමෝම කලබලයි. අපි ජීවිතත් එක්ක දේපලත් එක්ක ගනුදෙනුවක් මේ යන්නේ වෙලාවට. ඒව බේර ගන්න කොහොමද මේ හානිය අවම කරගන්නේ කියලා තමයි හැමදෙනාම කටයුතු කරන්නේ. එතන මේ කලබල අවස්ථාවේ මොනවද කළ යුතු දේවල්? ටිකක් අපිට සමහරවිට ඔළුවේ තිබුණත් ඒවා අමතක වෙන්න තියෙන ඉඩකඩ වැඩි වපසරියක් මේ. නේද? එයි අර කලබලකාරී බව නිසා බලමු මොනවද කරන්න ඕනේ. පළවෙනි කාරණේ තියෙන බලන්න අනතුරටපත් වුවන් බේරාගෙන. Taman ආරක්ෂිතයි නම් අනතුරටපත් වෙච්ච මිනිස්සෙක් පේනවා නම් ඒ මිනිස්යාගේ ජීවිතේ බේරගැනීම වෙනුවෙන් ඔබ ඉදිරිපත් වෙයි. එයි සියල්ලට ප්‍රථම මිනිස්කම තියෙන්න ඕනේ හිතේ. නේද? මනුස්සත්කම තියෙන්න ඕනේ හිතේ. නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා අර ජීවිතේ අනතුරටපත් වෙලා ඉන්න කෙනෙක් ඉන්න අවදානම් සහගත කෙනෙක් නම් ටක් ගාලා මේ මිනිස්සයා බේරගන්න තමන් ඉදිරිපත් විය යුතුයි. ඔන්න ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවේදී කළ යුතු ප්‍රධාන කටයුත්ත. දෙවෙනි එක බලන්න ඔවුන් ආරක්ෂිත ස්ථානයක් කරගෙන යනවා. නේද? අවදානම් සහගත ස්ථානයෙන් බේරගෙන එතනම තියාගෙන මේ මිනිස්සයාගේ තුවාලේ පිය දාලා හොදලා බෙහෙත් දාලා වක කරන්න හැම ගියොත් මොකද වෙන්නේ? සමහරට ඔබත් අනතුරටපත් වෙන්න පුළුවන්. නේද? ඔබත් ඊළඟ අවස්ථාවේ අනතුරටපත් වෙන්න පුළුවන්. ඒ නිසා බේරගත්ත කෙනෙක් ඉන්නවා නම් එයාව ඉක්මනින්ම ආරක්ෂිත ස්ථානයක් කරගෙන යාම කළ යුතුයි. ඊට පස්සේ තමයි ආරක්ෂිත ස්ථානය කරා ගෙනහිල්ලා ප්‍රථම ආධාර ලබා දීම, ඊළඟට එයාට ජලය අවශ්‍ය නම් පානීය ජලය ලබා දීම, තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය නම් ඒගොල්ලෝ ක්‍රමවත්ව රෝහල්ගත කිරීම මේ වගේ දේවල් වලට යන්න ඕනේ ඊළඟට. ඒ වගේම තමයි ඔයා යම් ආරක්ෂිත ස්ථානයකට ගියා නම් ආපහු දැනුම් දෙනක. කවුද දැනුම් දෙන්නේ? මේ ආපදා සම්බන්ධයෙන් මේ අනතුරුවෙන් නිකුත් කරන ආයතන තියෙනවා. ඒක කලින් කිව්වේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, විද්‍යාපතල් ගැනීම කාර්යාංශය මේ වගේ අය. ඒගොල්ලෝ නැවත දැනුම් දෙනකන් ඒ ස්ථානයේ රැඳී සිටීම ඉතා වැදගත්. නේද? රැඳී සිටීම ඉතාම වැදගත්. එයි දැන් උදාහරණයක් ගත්තොත් සුනාමියේම සුනාමි රැල්ලක් ඇවිල්ලා ඊළඟ රැල්ලේ ඉන්නේ විනාඩි 10ක් 15ක් වගේ මේ ටයිම් ඉන්ටර්වල් එකක් කරා. කාල මේ විවේක කාලයක් අරගෙන තමයි ඉන්නේ. එයි ඒ සුනාමි තරංග දෙකක් අතර දුර කිලෝමීටර් 200ක් 300ක් වෙන්න පුළුවන්. ඒතකොට එක රැල්ලක් ඇවිල්ලා වෙරළට පහර දීලා ගොඩබිමට පහර දීලා හානියක් කළා. දෙවෙනි එකේ ඉන්නේ විනාඩි 15කින් හෝ 20කින්. අපි දන්නේ නැනේ කොච්චර රැලි සංඛ්‍යාවක් පස්සෙන් එනවද කියන්නේ. නේද? ඒ නිසා අපි පළවෙනි රැල්ල ඇවිල්ලා දැන් අපි අනතුරෙන් ලැබුණු පසු ආරක්ෂිත ස්ථානයකට ගියා. ඔන්න දැන් ආරංචි වෙනවා ගෙදරට සුනාමිය වෙලා ගෙවල් කැඩිලා ගිහිල්ලා ඒවා මේවා කල්පනා වෙනවා. ඒ වෙලාවට ඔන්න අපිට ටක් ගාලා මතක් වෙනවා දැන් මාර වැඩේ ගෙදරට මොන වගේ හානියක් වෙලාද දන්නේ නැහැ, ජනෙල් කැඩලාද දන්නේ නැහැ, දොරවල් කැඩලාද දන්නේ නැහැ, ලස්සන මල් පොජ්ජ ටිකක් තියෙනවා ඒවට මොන වෙලාද දන්නේ නැහැ, හොරු පැනලා ගෙනිහිල්ලත් දන්නේ නැහැ. කොහොම විවිධ දේවල් චිත්‍රයෙන් වෙන්න පුළුවන්. එයි මිනිසුන්ගේ සිතේ ස්වභාවය එහෙම තමයි. නේද? හැබැයි ඉතින් ඒව කල්පනා වුණාට යන්න ආපහු අවස්ථාව දෙනකම් කොච්චර කාලයක් වුණත් ආරක්ෂිත ස්ථානයේ ඉන්න වෙනවා. එයි අර ටික මතක් වෙලා ටක් ගාලා පළවෙනි රැල්ල ඇවිල්ලා ගියාට පස්සේ අපි ඒ ටික බලන්න ගියා. සමහරට දෙවෙනි රැල්ලට අපි හවු වෙන්න පුළුවන්. ඒ නිසා වගකීම් යුතු ආයතනයක් නැවත දැනුම් දෙනකම් ඒ ආරක්ෂිත ස්ථානයේ රැඳී සිටීම ඉතාම වැදගත් දෙයක්. ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවේදී අපි හොඳින් මතක තබා ගත යුතුයි. ඊළඟට අනිත් දේ තමයි පිසු ආහාර හා පානීය ජල ලබා දීම. මිනිසුන්ට මේ වෙලාවේ සමහර ඇඳිවත විතරයි. නේද? ඇඟේ තියෙන ඇඳුම විතරයි. එතකොට ඒ මිනිසුන්ට උයාගෙන කන්න පුළුවන් කමක් නැහැ. අවශ්‍ය බඩු බාහිර ආදී මොකවත්ම නැහැ. අවශ්‍ය අය මැදිහත් වෙලා මේ අනතුරටපත් වෙච්ච මිනිසුන්ට අවතැන්නුවන්ට කඳුළුගත කරන්න සූදානම්ෙන් ඉන්න මිනිසුන්ට කන්න බොන්න ටික දෙන්න ඕනේ. ඒක පිසු ආහාර විදිහට තමයි ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් වියලි ආහාර විදිහට දුන්නට ඒගොල්ලන්ට හදාගෙන කන්න බෑ. ඊළඟට අනතුරුවෙන් මේ පණිවිඩ ලබා දෙන මධ්‍යස්ථානවලින් නිකුත් කරන නිවේදන වලට හොඳින් සමන් දෙන්න ඕනේ. ඒවා හොඳින් සමන් දීම වගේම ඒවා සැබෑ ලෝකෙදී ක්‍රියාත්මක කිරීමත් ඉතාම වැදගත්. ඊළඟට තවදුරටත් අනතුරු සිදුවිය හැකි නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම. දැන් Tamanට පණිවිඩයක් එනවා Taman මාධ්‍යයකට සවන් දීලා මෙන්න මේ පණිවිඩය ජනතාව අතර ගෙනියන්න කියලා කවුරු හරි වගකීතු ආයතනයක් කියනවා.
කිව්වනම් ඔබ ඒක ග්‍රහණය කරගෙන ඔබ අවට ඉන්න පිරිසට මේ පණිවිඩේ නිවැරදි තොරතුරු විදිහට ලබා දීම කළ යුතුයි. නේද? අර එකක් දෙකක් කරලා කියන එක නෙමෙයි නියම தත්ත්වයේ යථා ස්වභාවය අපේ වටේ ඉන්න මිනිස්සුන්ට දැනුවත් කිරීම වැදගත්. එහෙනම් ඔන්න ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවේදී අපි කළ යුතු සහ නොකළ යුතු දේ ගැන තමයි මේ කතා කරන්නේ. ඊළඟට ආපදා කළමනාකරණයේ තුන්වෙනි අවස්ථාව තමයි පුනරුත්ථාපන අවස්ථාව. මම කිව්වා ප්‍රතිචාර දැක්වීමේදී යම් හානියක් සිද්ධ වෙනවා. කොච්චර හොඳින් සූදානම් වෙලා හිටියත් ඒක අපිට 100%ක් වළක්වා ගන්න බෑ. නේද? ආපදා හානි 0 කරන්න බෑ. යම් හානියක් වෙනවා. එතකොට මේ හානිය ප්‍රතිපූර්ණය කරගෙන අපි ආපහු හිටපු තැනට එන්න එපා. හිටපු තැනට හෝ ඊට වඩා හොඳ තැනකට එන්න ඕන. ඒ එන ගමනේදී අපි අනුගමනය කරන කෙටි කාලින ක්‍රියාමාර්ග. කෙටි කාලින ක්‍රියාමාර්ග ටික තමයි හානි ප්‍රතිපූර්ණය සඳහා අනුගමනය කරන කෙටි කාලින ක්‍රියාමාර්ග තමයි මේ පුනරුත්ථාපන අවස්ථාව යටතේ එහෙම නැත්නම් යථා තත්ත්වයට පත් වීමේ අවස්ථාව යටතේ දක්වලා තියෙනවා. හරි? එතන බලන්න හානි ප්‍රතිපූර්ණය කර ගැනීමේදී අනුගමනය කළ හැකි කෙටි කාලින ක්‍රියාමාර්ග මේ යටතට අයත් වේ කියලා කියනවා. එතෙන්දී මෙන්න මේ දේවල් බිඳ වැටෙන නීතිය හා සාමය නැවත ස්ථාපනය කිරීම. ඒ කියන්නේ ආපදාවක් සිද්ධ වෙච්ච ප්‍රදේශයක අපි දන්නවා පවතින නීතිය සාමය දෙකම බිඳ වැටෙනවා. නේද? එන්නේ නීති හා සාමය වහාම ප්‍රතිස්ථාපනය කළ යුතුයි. එහෙම නොකළොත් අර ස්වභාවික ව්‍යසනයෙන් වෙච්ච හානියට වඩා වැඩි හානියක් මේ නීති හා සාමය නොමැති වීම තුළ ඇති වෙන්න පුළුවන්. දැන් ඔබට මතක නැහැ මේ කතාව 2004 සුනාමි වෙලාවේදී පැරෑලිය කියන ස්ථානේ දුම්රියක් සුනාමි වලට අහුවෙලා ගහගෙන ගියා. ඒ වෙලාවේ දුම්රියේ හිටපු මිනිස්සුන්ගේ කනකර ආභරණ හොරාගත්තා. සමහරලාට ඒ මිනිස්සුන්ගේ සල්ලි හොරාගත්තා. සමහරලාට ඒකේ හිටපු කාන්තාව දූෂණය කිරීම කළා. ළමයි විවිධ අපචාර ක්‍රියාවලට ඉලක්ක කරගත්තා. ඒ වෙලාවේ නීති හා සාමය නැති නිසා. නේද? අන්න ඒ වගේ හානි වලින් වෙන අපරාධ ටික වළක්වා ගන්න බිඳ වැටෙන සාමය හා නීතිය වහා ස්ථාපනය කිරීම කළ යුතු දෙයක්. ඒක කෙටි කාලිනව කළ යුතු දෙයක්. දෙවෙනි කාරණේ තමයි බිඳ වැටෙන sannivedana පද්ධතිය නැවත ස්ථාපනය කිරීම. ඒකත් වැදගත්. ඒයි තොරතුරු හුවමාරු කර වෙන්නේ මේ හරහා. නේද? ඒ අදාළ ආපදාව සම්බන්ධයෙන් විවිධ පුද්ගලයෝ දැනුවත් වීම සිදු වෙන්නේ මේ හරහා. ඒ නිසා මේ පද්ධතිය නැවත sannivedana පද්ධතිය බිඳ වැටලා තියෙනවා නම් ඒක යථා තත්ත්වයට පත් කළ යුතුයි. සුනාමි වෙලාවේදී ස්ථාවර දුරකථන, ජංගම දුරකථන කියන දෙකම වැඩ කළේ නැහැ. යම් වෙලාවක. ඊයර පද්ධතිය වලට හානි වෙලා. පෙරළ කලාපය තුල වැඩ කළේ නැහැ. එතකොට සමහර වෙලාවට පෙරළ කලාපේ ඉන්න මිනිස්සුන් ආරක්ෂිතව ඉන්නවා, නිරුපාදිතව ඉන්නවා කියලා තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් වෙන තැනක ඉන්නවා නම් දැනුම් දෙන්න විදියක් නැහැ. ඒ මිනිස්සු කලබල වෙනවා. සමහරවිට heart attack ඇදලා මේ මිනිස්සු මැරෙනවා. එහෙම නැත්නම් මේ මිනිස්සු හොයන්න පෙරළට ඇවිල්ලා සාගර කලාප ප්‍රදේශ වලට ඇවිල්ලා වෙරළ ආසන්න ප්‍රදේශ වලට ඇවිල්ලා සුනාමි වලට අහුවෙලා ආපදාවට ලක් වෙලා ජීවිතත්වයට පත් වෙච්ච අවස්ථාවක් ඛේදනීය අවස්ථා තිබුණා ඒ වෙලාවේ. එන්නේ ටික වළක්වා ගන්න පුළුවන් අපිට මේ බිඳ වැටෙන sannivedana පද්ධතිය තාවකාලිකව හරි නැවත යථාර්ථයට පත් කරගන්න පුළුවන් නම් ඊළඟට විනාශයටපත් පාලම්බෝක්කු මාර්ග ආදී තාවකාලික ක්‍රම මගින් ප්‍රතිසංස්කරණය කර ප්‍රවේශ පහසුකම් ඇති කර ගැනීම. ආපදාව සිදුවෙච්ච ප්‍රදේශ වලට මිනිස්සු මුදා ගන්න හරි යන්න දෙපේ. නේද? මුදා ගැනීම වලට ඊළඟට ඒගොල්ලෝ රෝහල්ගත කරා ගේන්න, කඳවුරු වලට ගේන්න මේ වගේ දේවල් වලට යන්න ඉන්න ඕනේ. සමහරට ආපදාව නිසා පාලම් කැඩලා වෙන්න ඇති. සමහරලාට බෝක්කු කැඩලා වෙන්න ඇති. සමහරට පාර සම්පූර්ණයෙන් විනාශ වෙලා යන්න ඇති. මිනිසුන්ට යන්න එන්න ප්‍රවේශ පහසුකම් නැහැ. ඒ නිසා මොකද කරන්න ඕනේ? ඉක්මනින් ක්‍රියාත්මක වෙලා වැලි කොට දාලා, ගල් දාලා, පස් දාලා අර හොඳ පාර නෙමෙයි. නේද? යන්න පුළුවන් මට්ටමේ පාරක් හදා ගන්න ඕනේ. බෝක්කු කැඩලා නම් අපිට බෝක්කුව තිබුණ තැනට හදන්න බෑ. හැබැයි වැලි කොට දාලා බෝක්කුවෙන් අපි කරගත්ත කාර්ය කරගන්න අවශ්‍ය දේ එතන ගොඩනගා ගන්න පුළුවන්. ඒ දේ කරගන්න. එහෙනම් මේ తాවකාලික ක්‍රමවේද හදලා ඒ අදාළ ප්‍රදේශයට යන්න එන්න පහසුව හදා ගැනීම මේ ආපදාව යොහුසුලුව කළමනාකරණය කිරීම සහිත වැදගත් වෙලා තියෙනවා. ඊළඟට අනිත් දේ තමයි අවතැන් වූවන් කඳවුරු ගත කිරීම. දැන් මිනිසුන්ට දීපල අහිමි වෙනවා. ගෙවල් නැහැ. නේද? ඉන්න හිටින්න තැනක් නැහැ. මේ මිනිස්සු කඳවුරු වල තියලා ඒගොල්ලන්ගේ අවශ්‍යතාව පිළිමහන්න ඉදිරිපත් වීම වැදගත් කියන දේ තමයි මේ කියන්නේ. ඊළඟට සත්ව හා මානව මෘත ශරීර ඉවත් කරමින් පරිසරය පිරිසුදු කිරීම. ආපදාවලදී සමහර සත්තු ගොඩක් මේ ආපදාවලින් මිය යනවා අඩුයි. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ට මිනිසුන්ට වඩා පරිසරයේ තියෙන දේවල් වෙනස්කම් ඒගොල්ලන්ට දැනෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒ වගේ ආපදා තත්ත්වවලදී අයින් වෙනවා. දැන් උදාහරණයක් විදිහට යාල කැලේට සුනාමි රළ පහර දුන්නානේ. හැබැයි මොනම සතෙක්වත් ඒකෙන් ජීවිතක්ෂයට පත් වෙච්ච බවකට වාර්තා වෙලා නැහැ. නේද? සත්තු ඒ ප්‍රදේශ වලින් අයින් වෙනවා. හැබැයි මිනිස්සු මොකද මේ අසංවේදී මිනිස්සු තමයි පරිසරයෙන් මේ සිද්ධ වෙන හානිවලදී ජීවිතක්ෂයට පත් වෙන වැඩි හරි. නේද? එතකොට අපි දැක්කා ලංකාවේ වටේ වෙරළ තීරයේ මිනිස්සු 40000කට වඩා වැඩි සමූහ මිනිමවල වල යට කළේ. නේද? එහෙම මැරුණා.
එතකොට මොනවා හරි හේතුවක් සමහර සතෙක් ඉතින් මේ ලයිට් කණුවක හරි මොකක් හරි බැඳලා හිටියොත් ඒ සතට යන්න බෑනේ නේද? ඌ එතන නැදලා හිටියොත් සමහරට ඌ මැරෙයි. එහෙම තියෙනවනම් සත්ත්ව මෘත ශරීර. මානව මෘත ශරීර තියෙනවනම් පරිසරයේ තැන් තැන් වල විසිරලා. ඒව වැඩි කල් යන්න නොගොස් හැකියක්මනින් ආරක්ෂාකාරී ලෙස ඉවත් කිරීම කළ යුතුයි. එහෙම නොකළොත් සමහරට ඒවා මෘත ශරීර නරක් වෙලා ජලයට එකතු වෙලා මතුපිට ජලස්ථාන දූෂණය වෙලා පසට එකතු වෙලා මෙහෙම දරුණු බලපෑම් ඇති වෙන්න පුළුවන්. රෝගාබාධ මේ නිසා පැතිරීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා ඉක්මනින් අයින් කරලා පරිසරය පොඩ්ඩක් ක්ලියර් කරගන්න වෙනවා ඉන්න පුළුවන් මට්ටමට. හරි ඒක මේ පුනරුත්ථාපන අවස්ථාව තුළ කළ යුතු දෙයක්. ඊළඟට සහන කඳවුරු තුළ සිදුවිය හැකි අපරාධ මර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම. ඒ කියන්නේ මේ සහන කඳවුරු වලට මිනිස්සු ටික යොමු කරලා ඉන්නේ දැන්. ඒකේ ඉන්නකොට ඔන්න ඒක ඇතුළේ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහරට හොරකම් කිරීම. සමහරලාට ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන්ට සිදු කරන විවිධ අපචාරී ක්‍රියා, ළමයින්ට සිදු කරන අපචාරී ක්‍රියා, ඊළඟට සොරසතුරන්ගේ ගැටලු. එහෙම වෙන්න පුළුවන්. අන්න ඒව පාලනය කරන්න. ඒක ඇතුළේ විධිමත් වැඩ පිළිවෙලක් නොගෙනිච්චොත් ඒකෙන් වෙන්නේ කඳවුරු තුල අර සිද්ධ වෙච්ච ව්‍යසනයට වඩා සමාජීය ගැටලු ගොඩක්. ඒ කඳවුරු තුල නිර්මාණය වෙන්න පුළුවන්. ඒවා පාලනය කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කිරීම මේ අවස්ථාවේ කරන්න. ඊළඟට සාමාන්‍ය ජන ජීවිතේ නැවත ආරම්භ කිරීම. ඒකද කියන්නේ අර භාගයට කැඩුණු ගෙවල් තියෙනවා නම් ප්‍රතිසංස්කරණය කළා මිනිස්සු ආපහු ඒ තැන් වලට පදිංචිට යවන්න ඕන. නේද? පදිංචිට යවන්න ඕන. ඊළඟට ඒගොල්ලන්ට විකල්ප නිවාස ලබා දෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ ඒ තැන් වලට යවලා අදාළ කටයුතු සාධාරණයට පත් කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග දියත් කිරීම කළ යුතුයි කියන කාරණේ ඒ කියන්නේ. ඊළඟට විනාශ වූ ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීම. සමහරට ඒ ප්‍රදේශයේ තේදළු කඩනවා නම් කිරි කපන මිනිස්සු නම් ඉන්නේ. සමහරට වෙරළ කලාපේ නම් දීවර ප්‍රජා වෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ ආර්ථික කටයුතු වලට යන්න පුළුවන් පහසුකම්, යන්න පුළුවන් ප්‍රවේශ වෙන්න පුළුවන් අවස්ථා ටික හදලා දීම මේකෙදි කළ යුතු දෙයක්. දැන් දීවර කර්මාන්තයේ කටයුතු මුලින්ම එන හිටියා සුනාමි වෙලාවට. මාස ගාණක් යනකම් දීවරය මුහුදු ගියේ නැහැ. නේද? හැබැයි එහෙම කරන්න හොඳ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් ටික දීලා ඒගොල්ලෝ දීවර කර්මාන්තයේ යෙදවලා ඒගොල්ලන්ගේ ආර්ථික ශක්තිමත් කිරීම මේ අවස්ථාවේ තාම වැදගත් දෙයක්. එහෙනම් ඔන්න පුනරුත්ථාපන අවස්ථාවේදී අපි මේ කරපු දේවල් ඔක්කොම කළේ මොකටද? අපිට දැන් යම් හානියක් වෙලා තියෙනවා. ඒ හානියෙන් යම් කොටසක් පියව ගන්න ඉක්මනින් ක්‍රියාත්මක වීම තමයි මේ පුනරුත්ථාපන අවස්ථාව යටතේ කතා බහ කළේ. ඒකෙදි කලන්න ඕන දේවල් කීපයක් කතා කරා. අපි අවසාන අවස්ථාවට යමු. හානි අවම කිරීම. හානි අවම කිරීම. මෙතෙන්දි බලන්න මේ කියන්නේ අර පුනරුත්ථාපන අවස්ථාවේදී කරගත්ත දේවල් වලින් කරගත්තේ අපි වෙච්ච හානි වලින් 50% විතර පියව ගන්න එකනේ. ඉතිරි 50 පියව ගන්න කටයුතු කිරීම තමයි මේ කියන්නේ. ඒ කියන්නේ කෙටි කාලයක් තුළ යහුසුලුව ක්‍රියාත්මක වෙලා මේවා ප්‍රතිපූර්ණය කරලා යථාර්ථයට ගෙන්න බෑ. නමුත් දිගු කාලයක් තුළ මේවා කළා යථාර්ථයට පත් කරගන්න පුළුවන්. එහෙනම් එන්නේ ඒවා තමයි මේ හානි අවම කිරීම කියන එක යටතේ කතා කරන්නේ. බලන්න කියනවා විනාශ වූ පාලම්බොක්ක මාර්ග, දුම්රිය මාර්ග නැවත ආපදාවකදී විනාශ නොවන පරිදි ඉදිකිරීම. කලින් මොකද්ද කළේ? වැලි කොට දාලා, ගල් දාලා, පස් දාලා යන්න එන්න తాවකාලික පාර හදාගත්ත එක, බෝක්කු හදාගත්ත එක, පාලම හදාගත්ත එක කළේ. දැන් කියනවා නැවත ආපදාව ඒ ප්‍රදේශයේ සිද්ධ වුණා. නැවත ඒවා විනාශ වෙන්නේ නැති වෙන්න. ස්ථීරට නේද? නව තාක්ෂණයේ මුහු කරලා මේ දේවල් හොඳට හදාගන්න පුළුවන්. ඒක දිගු කාලයක් තුළ කළ යුතු වැඩක්. ඊළඟ බලන්න ස්ථිර නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම දේවා නැවත විනාශ නොවන පරිදි ඉදිකිරීම. ඒ කියන්නේ ස්ථිර නිවාස ඉදි කරනකොට නැවත ඒවා ඉදි කරන්න ඕනලු ආපහු ආපදාව සිද්ධ වුණොත් කැඩිලා බිඳලා යන්නේ නැති විදියට. දැන් උදාහරණයක් විදිහට ගම් වතුරට ගියක් කැඩලා ගියොත් ඒ ස්ථානයේ ඒ ගේ නැවත හදන්න පුළුවන්. ඒ ගේ ආයි ගම් වතුරට කැඩෙන්නේ නැති වෙන්නේ. ශක්තිමත්ව හදන්න පුළුවන්. නේද? එතෙන්දී විවෘත ස්ථානයක් විතර බිම්මහල තියාගෙන ගිහලා බිත්ති බඳින්න නැතුව කණු ටික විතරක් ඉතුරු කරලා හදලා උඩ තට්ටුවේ ගිහින් හදලා මිනිසුන්ට පදිංචිට යන්න පුළුවන්. ඒතකොට ගම් වතුර යට තට්ටුව යට වෙනවා. යට තට්ටුව යට වුණාට ප්‍රශ්නයක් නැහැ. බිත්ති බැඳලා නැහැ. වතුර ටික යටින් ඇවිල්ලා ගිහිල්ලා හානියම වෙනවා. නේද? ඊළඟට දැන් අපි දැක්ක සුනාමි වෙලාවේදී වෙරළ කලාපයේ තිබුණු රාජ්‍ය ආයතන ඊළාට පෞද්ගලික ආයතන ගොඩක් මේ සුනාමි රැළි වලින් කැඩලා බිඳලා ගියා. හැබැයි ඉතින් මිනිස්සු ඒ තැන් වලින් ඒවා අයින් වෙලා ගිහිල්ලා අලුත් තැන් වල ඒවා හැදුවේ නැහැ. ඒ තැන් වල මේවා හැදුවා. හැදුවේ කොහමද? නැවත සුනාමියක් ආවොත් ආපහු කැඩී බිඳී නොයන විදියට. අර මං කියපු විදියට බිම්මහල කොන්ක්‍රීට් කණු විතරක් දාලා ඒව ඉතුරු කරලා උඩ තට්ටුවේ ස්ලැබ් එක දාලා උඩ තට්ටුවේ තමයි ගොඩනැගිලි හදලා දාලා කටයුතු පවත්වාගෙන යන්නේ. එතකොට අපිට පේනවා සැබෑ ලෝක උදාහරණ තියෙනවා එහෙම හදපු දැන්. දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දික්වැල්ල පොලිසිය, නේද? රත්ගම පොලිසිය මේ වගේව ගත්තාම අපිට පේනවා බිම්මහල තියෙන්නේ මේ විවෘත ස්ථානයක් විදියට. සුනාමියක් ආවොත් රැලි ටික යටින් යනවා ගොඩනැගිල්ලට ප්‍රශ්නයක් නැහැ. නේද? අන්න එහෙම හදන්න පුළුවන් කියලා තමයි මේ දෙවනි කරුණෙන් කියන්නේ.
තුන්වෙනි එක කියනවා සහන කඳුරු වල පුද්ගලයන්ට විකල්ප ස්ථානවල ඉඩම් ලබා දෙන. සහන කඳුරු හැමදාම ධානය යන්න බෑනේ. නේද? ඒවෙ ඉන්න මිනිස්සුන්ට පදිංචියට දැන් සුදුසු දැන් නැත්තම් අවදානම් ප්‍රදේශවල ඉන්න මිනිස්සු නම් ඒගොල්ලන්ට ආයෙ දැන් ගිහින් පදිංචි වෙන්න කියලා කියන්න බෑ. නේද? ඒ නිසා ඒ මිනිස්සුන්ට යෝග්‍ය තැන්වල අවදානම් රහිත යෝග්‍ය තැන්වල පදිංචිය සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්න. සමහරවිට මේ අවශ්‍ය කරන ස්ථානවල ඉඩකඩම් දීලා ගෙවල් දොරවල් හදාගන්න අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන හිමත් ලබා දෙන්න වෙයි. ඒවා දිගු කාලයක් තුල කළ යුතු දේවල්. ඊළඟට කියනවා ඊළඟ කාරණේ අනාගත විපත් හානි වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම. ඒ කියන්නේ තවදුරටත් ඉස්සරහට මේ විපත් හානි මොන හරි වෙන්න පුළුවන් නම් ඒවෙන් වෙන්න පුළුවන් හානි පියවා ගන්න පියවර ගන්න ඕනි මේ යටතේ. උදාහරණයක් විදිහට ගත්තොත් සුනාමිය ආවම ගොඩබිමට සුනාමි කඩා වදිනකොට රැල්ලේ වේගය අඩු කළා. නේද? ඒකේ ප්‍රවේගය අඩු කරලා ගොඩබිමට කඩා වදින එක වළක්වන්න බෑනේ. නේද? ඒ වේගය අඩු කර ගැනීම සඳහා අපිට යම් යම් දේවල් කරන්න පුළුවන්. වෙරළ වෘක්ෂලතා ප්‍රජාව සංවර්ධනය කරන්න පුළුවන්. නේද? ඒක වවලා රැල්ලේ ගොඩබිමට වදිනකොට ඒකින් වෙන හානිය වේගය අඩු කරන්න වෘක්ෂලතා තීරයක් නිර්මාණය කරන්න පුළුවන්. සමහරට ගල් වැටියක් යොදන්න පුළුවන්. නේද? විශාල ප්‍රමාණයේ වැලි කන්දක් ඒ අදාළ ප්‍රදේශේ නිර්මාණය කරන්න පුළුවන් වෙරළ දිගට. නේද? එහෙම කරන්න පුළුවන්. එහෙම කරනවා නම් අන්නේව තමයි අනාගත හානි විපත් හානි වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කියලා කියන්නේ. ඊට බලන්න අන්තිම කාරණේ කියන ව්‍යසනය නිසා පරිසරයට යම් හානියක් සිදු වෙත්නම් ඒවා පියවා ගැනීමට කටයුතු කරනවා. මිනිස්සුන්ට මානව පරිසරයට මානව ආර්ථික කටයුතු වලට වෙච්ච සියලුම හානි ප්‍රතිපූර්ණය කරගෙන තව දුරටත් තියෙනවා නම් මේ ඉතුරුවක් මූල්‍යමය සම්පත් වලින් වෙන්න පුළුවන් මානව සම්පත් වලින් වෙන්න පුළුවන් මොනවා හරි ඉතුරුවක් තියෙනවා නම් අර ව්‍යසනය නිසා පරිසරයට වෙච්ච හානි තියෙනවා නම් අන්න ඒවා පියව ගන්නේ අර මුදල් ඒ ප්‍රතිපාදන ඒ සම්පත් යොදවන්න පුළුවන් කියලා මේ කියන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සුනාමි වෙලාවේදී ගොඩබිමට රළ කඩාගෙන වැදුණා. කරදී ආවා. සමහරවිට පස ලවණීකරණයට ලක් වෙලා ඇති. එයි අර මුහුදු ජලය ඇවිල්ලා මුහුදේ තිබිච්ච ලුණු පසේ තැන්පත් වුණා. වෙනදාට වඩා ලවණීකරණය වෙලා. අන්න දැන් වැඩ පිළිලක් දියත් කරන්න පුළුවන් අර වෙරළ කලාපයේ සුනාමි නිසා පාංශු ලවණීකරණයට ලක් වෙච්ච බිම්වල ලවණතාවය අඩු කරන්න මොකක් හරි වැඩසටහනක් සංවිධානය කරන්න පුළුවන්. නේද? භූගත ජලයට ලුණු එකතු වෙලා නම් ඒක පරිපහදු කළා මොනවා හරි ඒක යථාර්ථයට ගේන්න වැඩ පිළිලක් කරන්න පුළුවන්. වෙරළ වෘක්ෂලතා ප්‍රජා විනාශ වෙලා තිබුණා නම් ඒක නැවත වර්ධනය කරන්න, ඒක නැවත ඇති කරන්න අර මුදල් වෙන් කරලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මේ ඔක්කොම කරන්න ඕනේ මිනිස්සුන්ගේ පරිසරයට මිනිස්සුන්ට වෙච්ච හානි පියවා ගත්තකින් පස්සේ. එහෙම නැත්නම් ඒ ටික පැත්තක තියලා පරිසරයට වෙච්ච හානි පියවලා ඉස්සෙල්ලාම හරියන්නේ නැහැ. නේද? එහෙම කළා බෑ. මිනිස්සුන්ට වෙන හානි වළක්වා ගැනීම ඉස්සෙල්ලා කරලා යම් ඉතුරුවක් තියෙනවා නම් පරිසර දිහා බලන්න පුළුවන් හැකියාව තියෙනවා නම් පරිසරයට වෙච්ච හානි පියවන්න කටයුතු කළ යුතුයි. ඔන්න ඒ අවස්ථා ටික තමයි එතකොට මේ හානි අවම කිරීම කියන කාරණේ යටතේ අපිට කතා බහ කරන්න තියෙන්නේ. හොඳයි. එතකොට අපිට මේ අපි කතා කළේ ලංකාවේ ආපදා කළමනාකරණය කියන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන විදිය. අපි මේ කතා කරන්නේ භෞතික භූගෝල විද්‍යාවේ 13 වෙනි ඒකකේ කතා කරලා අවසන් කළේ. ඒක ඔයාලට ලේසි පාඩමක් මේක. ඒකකයක් නේද? ලංකාවේ ආපදා කළමනාකරණයට පසුබිම සකස් වුණේ කොහොමද? ඊළඟට ඒක කාලීන වෙනස් වෙවි විවිධ ක්‍රියාමාර්ගයකට ආපු විදිය කොහොමද? ඒ ක්‍රියාමාර්ගات එක්ක වර්තමාන මේ ඔය හැරවුම් ලක්ෂයක් විතර ක්‍රියාත්මක වුණේ 2004 සුනාමි තත්ත්වයේනේ. ඒකෙන් පස්සේනේ ආපදා කළමනාකරණය ගැන වැඩි අවධානයක් යොමු වුණේ. මෙන්න මේ කාරණාත් එක්ක දැන් කොහොමද ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලියට රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන පළාත් පාලන ආයතන සම්බන්ධ කරගෙන මධ්‍යම රජයේ මේ කටයුත්ත කොහොමද විමධ්‍යගත ක්‍රියාවලියක් විදිහට කරගෙන යන්නේ කියන එක අපි කතා බහ කළා. ඊට පස්සේ මේ සඳහා පවතින මෙවලම මේ ටූල් එක මොකක්ද කියලා අපි පාවිච්චි කළා. ආපදා කළමනාකරණ චක්‍රය. නේද? මේ අවස්ථා හතරකට යටත් ක්‍රියාවලිය සම්බන්ධ කරගෙන මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා ලංකාව තුළ නිර්මාණය වන ආපදා තත්ත්වයක් කළමනාකරණය කිරීම සඳහා කටයුතු කරන්න. නේද? කළමනාකරණය කිරීම සඳහා කටයුතු කරන්න. මේකෙන් ඕනිම කෙනෙකුට නේද? ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම කෙනෙකුට ඕනෑම රටකට මේ ආපදා කළමනාකරණයට යොමු වීම තුළ මහඟු ප්‍රතිඵලත් කර ගැනීමේ හැකියාව තියෙනවා. නේද? මහඟු ප්‍රතිඵලත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ධනවත්ද බලවත්ද දුප්පත්ද පොහොසත්ද ලොකුද පොඩිද ඒ අපවත් අදාළ නැහැ. මේකට විශ්වාස දීලා කටයුතු කරනවා නම් පරිසරය අපිට දක්වන ප්‍රතිචාරවලදී අපිට සාර්ථකව ඒවට මුහුණ දීලා වෙන හානි හැකියතා කඩු කරගන්න කටයුතු කරන්න හැකියාව තියෙනවා. හොඳයි. එහෙනම් මෙතනින් මේ පාඩම අවසන් වෙනවා. ඔබට දැන් නෝට් එක මේ අවස්ථාවේදී ඔබ කලින් නෝට් එක ලියාගෙන තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන පැහැදිලි කිරීම තමයි අපි මේ කතා කරගන්නේ. හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට මේකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්.
එහෙමත් නැත්නම් ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා ඒක අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ දවසේ අපි පන්තික ආවරයේදී සම්බන්ධ වුණාම අවශ්‍ය ගැටලු තියෙන ඒවා निराකරණය කළා තියෙන ගැටලු තියෙන ඒවා निराකරණය කළා අවශ්‍ය විසඳුම් වලට යන්න පුළුවන්. එහෙනම් හැමදෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.